ආදරණීය දරුවනේ ඔබ අදත් මේ එක්වන්නේ ජීවිද්‍යාව විෂය නිර්දේශය තුළ ප්‍රශ්න 5000ක් කිරීමේ වැඩපිළිවෙලේ 9 වන ප්‍රශ්න පත්‍රය සමගි 9 වන ප්‍රශ්න පත්‍රය. අප මේ වන විට ප්‍රශ්න පත්‍ර 8ක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා. ඔබත් ඒ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සපයලා ඇති. ඉතින් අදත් මුලින්ම කරන්න තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය මේ PDF ෆයිල් එක භාගත කරගෙන ඩවුන්ලෝඩ් කරලා මේ ප්‍රශ්නවලට මේ කාලරාමුව යටතේ පිළිතුරු සපයලා ඊට පස්සේ මේ පිළිතුරු සාකච්ඡාව සමග එක්වීමයි. දැන් අදත් සුපුරුදු පරිදි ප්‍රශ්න 50ක් ඔබට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ප්‍රශ්න 50 ප්‍රධාන ඒකක සියල්ලම ආවරණය වෙන පරිදි තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එමනම් දරුවනේ අපි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා පිළිතුරු සාකච්ඡාවට එකතු වෙමු. පළමු ප්‍රශ්නය. ප්‍රජනනය යනු කුමක්ද? දරුවනේ ජීවිද්‍යාව හඳුන්වා දීම යටතේ ජීව ලක්ෂණයක් විදිහට සාකච්ඡා කරන ඊටම කුඩා සරල මාතෘකාවක් තමයි ප්‍රජනනය කියන්නේ. යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා නව ජනිතයන් නිපදවීමට ඇති හැකියාව තමයි ප්‍රජනනය කියලා අදහස් කරන්නේ. යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයින් නිපදවීමේ හැකියාව තමයි ප්‍රජනනය කියලා අර්ථ දක්වන්නේ. ඉතින් අපි මේ පිළිතුර සකස් කරලිමු. යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම සඳහා යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම සඳහා නව ජනිතයින් නිපදවීමට ඇති හැකියාව යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම සඳහා නව ජනිතයන් නිපදවීමට ඇති හැකියාව තමයි ප්‍රජනනය කියලා අදහස් කරන්නේ. යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා අපි මෙතන තහවුරු කිරීම කියන වචන එකතු කරමු. දැන් හරි. යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයන් නිපදවීමට ඇති හැකියාව. නව ජනිතයන් නිපදවීමට ඇති හැකියාව තමයි ප්‍රජනනය කියලා අදහස් කරන්නේ. යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයන් නිපදවීමට ඇති හැකියාව. දැන් දරුවනේ ප්‍රජනනයේ ප්‍රධාන වැදගත්කම් දෙකක් තියෙනවා. මම ප්‍රශ්නෙට අමතරව මේ සිද්ධාන්තමය කාරණාත් මතක් කරන්න කැමතියි. ප්‍රජනනයේ වැදගත්කම් ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රජනන ක්‍රියාවලිය නිසා තමයි දරුවනේ ගහණයක ජීවීන් සංඛ්‍යාව වැඩි වෙන්නේ. ගහණයක ජීවීන් සංඛ්‍යාව වැඩි වෙන ක්‍රියාවලිය තමයි ප්‍රජනනය. ඒ නිසා ඒක ඉස්සෙල්ලා අපිට කියන්න පුළුවන් ප්‍රජනනයේ වැදගත්කම් දෙකකි. මොනවද මේ වැදගත්කම් දෙක? එකක් තමයි ගහණයක ජීවීන් සංඛ්‍යාව වැඩිවීම. ගහණයක ජීවීන් සංඛ්‍යාව වැඩි වෙන්නේ ප්‍රජනනය නිසා. ඒ වගේම දෙමව්පියන් සතු ආවේනික ලක්ෂණ ජනිතයන්ට සම්ප්‍රේෂණය වන එකම ක්‍රියාවලිය මොකද්ද? ප්‍රජනනය. දෙමව්පියන් සතු ආවේනික ලක්ෂණ ජනිතයන්ට සම්ප්‍රේෂණය කරන එකම ක්‍රියාවලිය ප්‍රජනනය. එහෙනම් ප්‍රජනනයේ ඊළඟ වැදගත්කම තමයි දෙමව්පියන් සතු ආවේනික ලක්ෂණ ජනිතයන්ට සම්ප්‍රේෂණය කිරීම. දෙමව්පියන් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ජනකයන් කියලා. ජනකයන් සතු ආවේනික ලක්ෂණ. ජනිතයන්ට
සම්ප්‍රේෂණය කළ හැකි වීම. ඊළඟ වැදගත් කාරණාව තමයි දරුවනේ ප්‍රජනනයේ ආකාර දෙකකින් අපිට දකින්න ලැබෙනවා. ප්‍රජනනයේ ප්‍රධාන ආකාර දෙකයි. මොනවද මේ ප්‍රජනන ආකාර? එකක් අලිංගික ප්‍රජනනය, අනිත් එක ලිංගික ප්‍රජනනය. අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනය තමයි මේ ආකාර දෙක. ඉතින් මේ ප්‍රජනන ආකාර දෙක පිළිබඳව තවත් ගැඹුරු ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී. කොහොම හරි ඒ අනුව අපි පළවෙනි ප්‍රශ්නේ දැන් සාකච්ඡා කරලා අවසానයි. ප්‍රජනනය යනු කුමක්ද? යම් විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයන් නිපදවීමට තියෙන හැකියාව, නිපදවීමට ඇති හැකියාව. අපි දෙවන ප්‍රශ්නයට යමු වෙමු. දෙවන ප්‍රශ්නය හරිම පහසු ප්‍රශ්නයක්. ශාක දේහයේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගණන කොපමණද? දරුවනේ ශාක දේහයේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17ක් පවතිනවා. 17ක්. දැන් මේ 17 කොහොමද අපි වර්ග කරන්නේ? ශාක දේහයේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17 මේක වර්ග කරන්න පුළුවන් අධිමාත්‍ර මූලද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම 9ක් තියෙනවා. ඒ වගේම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය 8ක් තියෙනවා. 8ක් තියෙනවා. දැන් ශාකවල අධිමාත්‍ර මූලද්‍රව්‍ය 9 මෙන්න මේ මූලද්‍රව්‍ය තමයි අධිමාත්‍ර වෙන්නේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, පොස්පරස්, පොටෑසියම්, නයිට්‍රජන්, සල්ෆර්, මැග්නීසියම්, කැල්සියම්. මේ මූලද්‍රව්‍ය 9 තමයි ශාකවල අධිමාත්‍ර මූලද්‍රව්‍ය විදිහට සලකන්නේ. ශාකවල අංශුමාත්‍ර මූලද්‍රව්‍ය 8කුත් තිබෙනවා. එතකොට අංශුමාත්‍ර මූලද්‍රව්‍ය විදිහට ප්‍රධාන මූලද්‍රව්‍ය 8ක් ඇතුළත් වෙනවා. ඒ 8 තමයි බෝරෝන්, ක්ලෝරීන්. දැන් ක්ලෝරීන් මිනිසාට අධිමාත්‍ර වුණාට ශාකවලට ඒක අංශුමාත්‍ර. කොපර්, යකඩ, ඒ වගේම මැංගනීස්, මොලිබ්ඩිනම්, නිකල් සහ සිංක්. මේවා තමයි අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ශාකවල. ඒතර ශාකවල අංශුමාත්‍ර මූලද්‍රව්‍ය 8ක් තියෙනවා. අධිමාත්‍ර මූලද්‍රව්‍ය 9ක් තියෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17ක් අඩංගු වෙනවා ශාක දේහේ. ඉතින් අපිට තුන්වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. සංශක්තිය යනු කුමක්ද? දරුවනේ හයිඩ්‍රජන් බන්ධන පැවතීම නිසා ජලාණු අතර ඇතිවන ආකර්ෂණය තමයි සංශක්තිය කියලා අදහස් කරන්නේ. හයිඩ්‍රජන් බන්ධන පැවතීම නිසා නැත්නම් හයිඩ්‍රජන් බන්ධන මගින් ජලාණු එකිනෙක බැඳී යන්නේ. ඒ ජලාණු අතර ආකර්ෂණ බලය තමයි සංශක්තිය කියලා අදහස් කරන්නේ. හයිඩ්‍රජන් බන්ධන මගින් ජලාණු අතර ඇතිවන ආකර්ෂණය සංශක්තිය. හයිඩ්‍රජන් බන්ධන මගින් ජලාණු එකිනෙක අතර ඇතිවන ආකර්ෂණය සංශක්තිය කියලා හඳුන්වන්න පුළුවන්. හයිඩ්‍රජන් බන්ධන මගින් ජලාණු එකිනෙක අතර ඇතිවන ආකර්ෂණය තමයි සංශක්තිය කියලා අදහස් කරන්නේ. එතකොට මේ සමාන අණුනේ ඉන්න ජලාණු මේ වගේ ජලාණු අතර තමයි මේ ඇති වෙන්නේ සංශක්තිය. හයිඩ්‍රජන් බන්ධන නිසා ඇතිවන ආකර්ෂණ බල තමයි සංශක්ති බල කියලා අදහස් කරන්නේ. ඉතින් සංශක්ති බලවල හැසිරීම පිළිබඳව අපේ විවිධ ප්‍රශ්න වලින් අපේ ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කරනවා. හතරවෙනි ප්‍රශ්නෙට අපි යමු වෙමු. මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය ලියන්න. මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය ලියන්න. දරුවනේ මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය
CH2O වාරයක් N. මේක තමයි මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය. දැන් මේක ව්‍යුත්පන්න වුණේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය. බලන්න. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය මොකක්ද කියලා? CX H2O Y. මේක තමයි කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය. දැන් මොනොසැකරයිඩ් වලට එද්දි මේ X හා Y කියන සංඛ්‍යාවන් සමාන වෙනවා. එතකොට මොනොසැකරයිඩ් වල නැත්නම් මොනොසැකරයිඩ් සඳහා X හා Y සමාන අගයන් වේ. එයනම් අපිට මේක ලියන්න පුළුවන් මේ සූත්‍රය CX H2O Y කියන මේ සූත්‍රය ලියන්න පුළුවන් CX H2O X කියලාත් ලියන්න පුළුවන්. Y වෙනුවට X ආදේශ කරා. මොකද XY සමාන නිසා. ඊළඟට අපිට මෙහෙමත් ලියන්න පුළුවන් මේක C H2O සම්පූර්ණ එක X. දැන් පොදු අණුක සූත්‍රයට මෙතන X වෙනුවට වෙනත් ඕනම සංකේතයක් භාවිතා කරන්න පුළුවන්. ඒ අනුව C H2O වාරයක් N. හරි. ඒක තමයි මෙතන මේ තියෙන්නේ. ඒ අනුව මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය CH2O වාරයක් N. එහෙනම් අපිට දරුවනේ පස්වන ප්‍රශ්නය සඳහා දැන් යොමු වෙන්න පුළුවන්. ඩයිසැකරයිඩ් යනු මොනවාද? හරිම සරල ප්‍රශ්නයක්. ඩයිසැකරයිඩ් කියන්නේ දරුවනේ මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳී යාමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට්. මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳී යාමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට් තමයි මේ ඩයිසැකරයිඩ් කියලා අදහස් කරන්නේ. අපි බලමු. මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳී යාමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට්. මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳී යාමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට අපිට ඩයිසැකරයිඩ් කියලා කියන්න පුළුවන්. ඩයිසැකරයිඩ් වේ. ඩයිසැකරයිඩ් වෙනවා. එතකොට දරුවනේ මොනොසැකරයිඩ් අණු දෙකක් මේ විදිහට සම්බන්ධ වෙලා තමයි ඩයිසැකරයිඩයක් නිර්මාණය වෙන්නේ. ඒ අවස්ථාවේදී එක් මොනොසැකරයිඩ් අණුවකින් OH කාණ්ඩයකුත් අනෙක් මොනොසැකරයිඩ් අණුවෙන් H ධන අයනයකුත් ඉවත් වෙලා මේ දෙන්න එක් වෙලා ජලාණුවක් නිදහස් වෙනවා. ඒ නිසා ප්‍රතිඵල පැත්තේ අතුරු ඵලයක් විදිහට ජලය අපිට ලියන්න පුළුවන්. එතකොට මේ තමයි ඩයිසැකරයිඩයක් සෑදෙන ආකාරය. දැන් මේ විදිහට අපිට මුණ ගැහෙන ප්‍රධානම ඩයිසැකරයිඩ් තුනක් සෑදෙන ආකාරයත් මම මතක් කරන්නට කැමතියි. දැන් ග්ලූකෝස් එකතු වෙලා ග්ලූකෝස් එකතු වෙලා ලබා දෙනවා දරුවනේ මෝල්ටෝස්. මෙන්න එක ඩයිසැකරයිඩය. දැන් ග්ලූකෝස් දෙකක් එකතු වෙලා මෝල්ටෝස් ලබා දෙනකොට මේ ප්‍රතික්‍රියාව අපි හඳුන්වනවා සංගණන ප්‍රතික්‍රියාවක් කියලා. සංගණනය කියලා මේ ඉතලයට උඩින් අපි සටහන් කරනවා. ඊළඟ අවස්ථාව තමයි ග්ලූකෝස් ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් දෙක එකතු වෙලා ඒ දෙන්න සංගණනය වෙලා ඒ වචනේ අපි ලියන්න වෙනවා ඉතලයේ උඩින් සංගණනයට ලක් වෙලා
ලබා දෙනවා දරුවනේ ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩේ. ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩේ ලබා දෙනවා. ඒ වගේම ග්ලූකෝස් මොනොසැකරයිඩ් අණුවක් ෆ්‍රුක්ටෝස් මොනොසැකරයිඩ් අණුවක් සමග සංගණන ප්‍රතික්‍රියාවකට ලක්වීමෙන් මේ වගේ සංගණන ප්‍රතික්‍රියාවට ලක්වීමෙන් ලැබෙනවා සුක්‍රෝස් අණුවක්. හැබැයි දරුවනේ මතක තියාගන්න මේ හැම අවස්ථාවකදීම අපිට අතුරු ඵලයේ විදිහට ජලය ලබා දෙනවා. අතුරු ඵලයේ විදිහට ජලය ලැබෙනවා. එතකොට මේ ඩයිසැකරයිඩ් වර්ග මොනවද කියන එක සහ මේ ඩයිසැකරයිඩ් නිපදවන ආකාරය. ඒ වගේම මේ ප්‍රශ්නයට සමගාමීව මම කැමති මගේ දරුවන්ට කියලා දෙන්න මතක් කරන්න ඩයිසැකරයිඩ් වල භෞතික රසායනික ලක්ෂණ කීපයකුත්. දරුවනේ සියලුම ඩයිසැකරයිඩ් පැණි රහයි. ඒ නිසාම මේ සියලු ඩයිසැකරයිඩ් වලට අපිට බය නැතුව සීනි කියලා කියන්න පුළුවන්. සියලුම ඩයිසැකරයිඩ් ජලය ඉතා හොඳින් දිය වෙනවා. සියල්ල ජල ද්‍රාව්‍ය. ඒ වගේම මේ සියලු ඩයිසැකරයිඩ් ස්පටික බවට පත් කරන්න පුළුවන්. ස්පටිකීකරණයට ලක් කරන්න පුළුවන්. ඒ වගේම ඩයිසැකරයිඩ් අතරින් මේ මෝල්ටෝස් ලැක්ටෝස් වගේ ඩයිසැකරයිඩ් ඉන්නවනේ. මේවා ඔක්සිහාරක සීනි කියලා හඳුන්වනවා. හැබැයි සුක්‍රෝස් නිර්ඔක්සිහාරක සීනි වර්ගයක් විදිහටයි සලකන්නේ. අන්න ඒ භෞතික රසායනික ලක්ෂණ පිළිබඳවත් ඔබ යම් අවබෝධයකින් පසු වෙන්න ඕනේ. ඒ අනුව දරුවනේ ඩයිසැකරයිඩ් පිළිබඳව ගොඩාක් විස්තර මම සාකච්ඡා කළා. ඔබෙන් ප්‍රශ්නය ඇහුවේ ඩයිසැකරයිඩ් කියන්නේ මොනවද කියලා. එතකොට මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳී යාමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට් තමයි අපි ඩයිසැකරයිඩ් කියලා කියන්නේ. එහෙනම් අපිට 6 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙන්න පුළුවන්. පොස්පොලිපිඩ අණුවේ පොස්පේට් කාණ්ඩය වූ ධනාරෝපිත කාණ්ඩය කුමක්ද? දැන් දරුවනේ පොස්පොලිපිඩ අණුවක් ගත්තම මේක අපි සංකේතවත් කරන්නේ මේ විදිහටනේ. මේ විදිහට තමයි සංකේතවත් කරන්නේ. දැන් මේ පොස්පොලිපිඩ අණුවේ ජලකාමී හිස තමයි මේ තියෙන්නේ. ජලකාමී පොස්පොලිපිඩ හිස. මේ තියෙන්නේ ජලබීතික වලිග. ජලබීතික වලිග දෙක තමයි මේ තියෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ ජලබීතික වලිග නිර්මාණය කරන්න දායක වෙන්නේ මේ දම්ල. මේ දම්ල දෙකක් තමයි මේ ජලබීතික වලිග නිර්මාණය කරන්න දායක වෙන්නේ. එතකොට මේ හිස නිර්මාණය කරන්න දායක වෙන විශේෂයෙන්ම පොස්පේට් කාණ්ඩය සහ ග්ලිසරෝල් අණුව. හිස නිර්මාණය කිරීමට දායක වෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ පොස්පේට් කාණ්ඩය තුල දකින්න පුළුවන් දරුවනේ කෝලීන් කියලා ධන ආරෝපිත කාණ්ඩයක් තියෙනවා. මේ කාණ්ඩේ නම තමයි කෝලීන්. මේක ධන ආරෝපිත කාණ්ඩයක්. මේ කෝලින් කාණ්ඩය තුල සංඝටකයක් විදිහට නයිට්‍රජන් පවා ඉන්නවා. එතකොට මේ පොස්පොලිපිඩ අණුවේ පොස්පේට් කාණ්ඩයේ ඉන්න ධනාරෝපිත කාණ්ඩය මොකක්ද කියලා ඇහුවොත් අපිට ලියන්න තියෙන්නේ කෝලීන්. කෝලීන්. දැන් මේ කෝලීන් කියන කොටසේ නයිට්‍රජන් ඉන්න නිසා අපිට තව දෙයක් කියන්න පුළුවන්. පොස්පොලිපිඩ කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස් කියන මේ මූලද්‍රව්‍ය පහම අඩංගු සංයෝගයක්. හරි. පොස්පොලිපිඩ අණුවක කාබන් ඉන්නවා, හයිඩ්‍රජන් ඉන්නවා, ඔක්සිජන් ඉන්නවා, නයිට්‍රජන් ඉන්නවා කෝලීන් නිසා, පොස්පොලිපිඩ නිසා පොස්පරසුත් ඉන්නවා. සාමාන්‍ය මේ වගේ මූලද්‍රව්‍ය සංයුතියක් දරන්නේ නියස්ටික අම්ලවලනේ. හැබැයි පොස්පොලිපිඩ අණුවෙත් මේ වගේම මූලද්‍රව්‍ය සංයුතියක් තමයි දකින්න ලැබෙන්නේ. අනේ ඒ කරුණු පිළිබඳව ඔබ විමසිලිමත් වෙන්න ඕනේ. හොඳින් ඒ කරුණු මතක තබා ගන්න ඕනේ. එhmenan අපිට ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. අපි 7 වෙනි ප්‍රශ්නෙට දැන් යමු. ප්‍රෝටීනයක තෘතීක ව්‍යුහය යනු කුමක්ද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඉතාම හොඳ ප්‍රශ්නයක්. විභාග වලට පවා නිතරම මේ ප්‍රශ්නේ යොමු වෙනවා. දරුවනේ දැන් ප්‍රෝටීනයක තෘතීක ව්‍යුහය කියන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි මේ කරුණු ටික මතක් කරගමු. ඇමයිනෝ ආම්ලයක් මම අඳිනවා.
මේ ඇමයිනෝ අම්ලේ මධ්‍ය කාබන් පරමාණු වටා ප්‍රධාන කාණ්ඩ 4ක් ඉන්නවනේ. ද මේ කාණ්ඩයට තමයි කියන්නේ ඇමයිනෝ කාණ්ඩය කියලා. ඇමයිනෝ කාණ්ඩය. මේක කාබොක්සිල් අම්ල කාණ්ඩය. හයිඩ්‍රජන් පරමාණු සහ විචල්්‍ය කාණ්ඩයක් ඉන්නවා. මේක විචල්්‍යයි. වෙනස් වෙනවා. ඇල්කයිල් කාණ්ඩය කියලත් අපි කියනවා. හැබැයි මේ කොටස තමයි මොහොතින් මොහොත වෙනස් විය හැක්කේ. දැන් ඇමයිනෝ අම්ලයක දරුවනේ මේ ආර් කාණ්ඩයට විශේෂ නමක් කියනවා අංශදාමය කියලා. මේ ආර් කාණ්ඩයටම කියනවා විශේෂ නමක්, තවත් නමක් කියනවා. ඒ තමයි අංශදාමය. දැන් ඔය අංශදාමයේ හැර ඉතිරි කොටස ගත්තොත් මෙන්න මේ කොටස ගත්තොත් අංශදාමයේ හැර ඉතිරි කොටස ඒ තමයි ඇමයිනෝ අම්ලේ පිටකොන්ද. පිටකොන්ද කියලා අපි අදහස් කරන්නේ ශක්තිමත්ම කොටස. වෙනස් වෙන්නේ නැති කොටස. ආර් කාණ්ඩය තමයි වෙනස් වෙන්නේ. ඒකට තමයි අංශදාමය කියන්නේ. දැන් ප්‍රෝටීන එක තෘතීක ව්‍යුහය ගැන කතා කරද්දී මේ අංශදාම ගැන තමයි අපිට වැඩියෙන්ම කතා වෙන්නේ, සාකච්ඡා වෙන්නේ. ඇමයිනෝ අම්ලවල ආර් කාණ්ඩ නැත්තම් අංශදාම අතර ඇතිවන විවිධ බන්ධන නිසා සහ අන්තර්ක්‍රියා නිසා අර ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමය තවදුරටත් පුළුල් ලෙස නැමීමෙන් ඇතිවන ව්‍යුහය තමයි මේ තෘතීක ව්‍යුහය කියලා අදහස් කරන්නේ. මේ ව්‍යුහයේ ත්‍රිමාන ස්වභාවයකුත් අපිට නිරීක්ෂණය වෙනවා. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් ඇමයිනෝ අම්ලවල වූ ආර් කාණ්ඩ අතර විවිධ බන්ධන සහ අන්තර්ක්‍රියා ඇතිවීම නිසා ප්‍රෝටීනයක වූ ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමය තවදුරටත් පුළුල් ලෙස නැමීමෙන් ඇතිවන ත්‍රිමානීය ව්‍යුහය තමයි ප්‍රෝටීන එක තෘතීක ව්‍යුහය කියලා අදහස් කරන්නේ. ප්‍රෝටීන එක තෘතීක ව්‍යුහය. බලන්න. ඇමයිනෝ අම්ලවල තියෙන ආර් කාණ්ඩ අතර ඇතිවන විවිධ බන්ධන සහ අන්තර්ක්‍රියා හේතුවෙන් මේ ප්‍රෝටීන එක තියෙන ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමය තවදුරටත් පුළුල් ලෙස නැමීමෙන් ඇතිවන ත්‍රිමාන ව්‍යුහය තමයි දරුවනේ ප්‍රෝටීන එක තෘතීක ව්‍යුහය කියන්නේ. ඒතර තෘතීක ව්‍යුහය ඇතිවීමට හේතු වන බන්ධන අපි බලමු මොනවද තියෙන්නේ කියලා. තෘතීක ව්‍යුහය ඇතිවීමට හේතු වන බන්ධන. මේ බන්ධන වර්ග 4ක් තියෙනවා, විශේෂ බන්ධන 4ක්. ඒ ගැනත් ඔබ අවධානය යොමු කරන්න ඕනේ. එකක් තමයි හයිඩ්‍රජන් බන්ධන, අයනික බන්ධන, ඩයිසල්ෆයිඩ් බන්ධන, ඒ වගේම වැන්ඩවාල් අන්තර්ක්‍රියා නැත්නම් ජලබීතික අන්තර්ක්‍රියා. වැන්ඩවාල් අන්තර්ක්‍රියා ගොඩාක්ම දුර්වල බන්ධන වර්ගයක් තමයි ඔය වැන්ඩවාල් අන්තර්ක්‍රියා නැත්නම් ජලබීතික අන්තර්ක්‍රියා කියලාත් කියන්නේ ඒ අයව. එතකොට දරුවනේ ප්‍රෝටීන එක තෘතීක ව්‍යුහය අනුව ඔබට පැහැදිලි ඇමයිනෝ අම්ලවල ආර් කාණ්ඩ අතර
ඇතිවන විවිධ බන්ධන නිසා මේ ප්‍රෝටීන එක තියෙන ද්විතීක පොලිපෙප්ටයිඩ් දාමය තවදුරටත් පුළුල් ලෙස නැමීමෙන් ඇතිවන ත්‍රිමාණීය ව්‍යුහය තමයි ප්‍රෝටීන එක තෘතීක ව්‍යුහය කියන්නේ. ඒ වගේම මේ තෘතීක ව්‍යුහය දරන ප්‍රෝටීන කීපයක් දැනගෙන යන එකත් වඩාත් හොඳයි. මේ ප්‍රශ්නේදීම විශේෂයෙන්ම දරුවනේ බොහෝ එන්සයිම් තෘතීක ප්‍රෝටීන වලට අයිති වෙනවා. බොහෝ එන්සයිම්. ඒ වගේම ඇල්බියුමින් තෘතීක ප්‍රෝටීන වලට අයිති වෙනවා. තෘතීක ව්‍යුහ මට්ටමේ ප්‍රෝටීන. ඒ වගේම බොහෝ එන්සයිම් ඇල්බියුමින් වගේම මයොග්ලොබින් එයාවත් අපිට ගන්න පුළුවන් තෘතීක ව්‍යුහයක් දරන ප්‍රෝටීන වලට. එතකොට බොහෝ එන්සයිම් මයොග්ලොබින් සහ ඇල්බියුමින් තමයි තෘතීක ව්‍යුහයක් දරන ප්‍රෝටීන සඳහා අපේ විෂය නිර්දේශය තුල අපිට ලබා දීලා තියෙන ප්‍රධානම උදාහරණ කීපය. එhmenan ප්‍රෝටීන එක ව්‍යුහය පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා තෘතීක ව්‍යුහය පිළිබඳව. අපිට ඊළඟට 8 වෙනි ප්‍රශ්නය සඳහා යොමු වෙන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නෙට අපිට යොමු වෙන්න පුළුවන්. අපි බලමු 8 වෙනි ප්‍රශ්නෙන් මොනවද අපෙන් අහන්නේ කියලා. භෂ්ම යුගලන නීතිය. මොකද්ද මේ භෂ්ම යුගලන නීතිය කියන්නේ? දැන් න්‍යෂ්ටික අම්ලවල නයිට්‍රජනීය භෂ්ම එකිනෙක සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම DNA වල ද්විත්වදාම ව්‍යුහයක් නිර්මාණය වීමේදී ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දාම පොලි ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දාම එකිනෙක බැඳෙන්නේ අනුපූරක භෂ්ම යුගලනයේ මගින්. මොකද්ද මේ අනුපූරක භෂ්ම යුගලනය නැත්නම් භෂ්ම යුගලන නීතිය කියන්නේ? සෑම විටම පියුරීන භෂ්මයක් සම්බන්ධ වන්නේ පිරිමිඩීන භෂ්මයක් සමගින්. ඒ අනුව ඇඩිනින් සම්බන්ධ වන්නේ තයිමින් සමග හයිඩ්‍රජන් බන්ධන දෙකකින්. ඒ වගේම ගුවැනින් සම්බන්ධ වෙන්නේ සයිටොසින් සමග හයිඩ්‍රජන් බන්ධන තුනකින්. මේක DNA වලට අදාළව තමයි අපි විශේෂයෙන්ම කියන්නේ. සෑම විටම පියුරීන භෂ්මයක් පිරිමිඩීන භෂ්මයක් සමග තමයි හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳෙන්නේ. ඒක තමයි භෂ්ම යුගලන නීතිය. සෑම විටම පියුරීන භෂ්මයක් පිරිමිඩීන භෂ්මයක් සමග H බන්ධන මගින් බැඳේ. මේක තමයි භෂ්ම යුගලන නීතිය. අපිට අණුව මෙහෙම කියන්න පුළුවන්. මේ අණුව A හා T භෂ්ම H බන්ධන දෙකකින්ද G හා C භෂ්ම H බන්ධන තුනකින්ද බැඳී යයි. A හා T භෂ්ම H බන්ධන දෙකකිනුත් G හා C භෂ්ම H බන්ධන තුනකිනුත් බැඳී යනවා DNA වලට අදාළව. එමනම් දරුවනේ 9 වෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ 9 වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. කුඩාම RNA වර්ගය කුමක්ද? RNA 94න් විශාලත්වයේ අඩුම RNA වර්ගය. ඒ තමයි සංක්‍රාමී RNA. එහෙම නැත්නම් අපි හැමෝම දන්න විදිහට කියනවා නම් tRNA. දැන් මේ tRNA අණුව ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. මෙයා රේඛීය අණුවක් වුණාට පුඩු තුනකින් සමන්විත ව්‍යුහයක් තමයි තියෙන්නේ. මොකද්ද මේ පුඩු තුන කියන්නේ බලන්නකෝ. මෙන්න එක පුඩුවක් තියෙනවා. මේ පැත්තෙන් තව පුඩුවක් තියෙනවා. අවසාන පුඩුව තමයි මෙතනින් මෙහෙම තියෙන්නේ. පුඩු තුනක් තියෙනවා. මේ පුඩු තුනේ මේ පහළින්ම තියෙන පුඩුවේ තියෙනවා එක ළඟ භෂ්ම තුනක්. අපි මෙහෙම දාමු. A U G. ඒ විදිහට භෂ්ම තුනක් තියෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රතිකෝඩෝණය කියලා. ප්‍රතිකෝඩෝණය කියන්නේ මේ එක ළඟ තියෙන මේ භෂ්ම තුනට tRNA අණුවේ. ඒකට හරියටම ප්‍රතිවිරුද්ධ දිශාවේ මෙන්න මෙතන තමයි ඇමයිනෝ අම්ල සම්බන්ධ වන ස්ථානයේ විදියට ක්‍රියා කරන්නේ. ඇමයිනෝ අම්ල බැඳෙන ස්ථානය. ඇමයිනෝ අම්ල බැඳෙන ස්ථානයේ සම්බන්ධන ස්ථානය තමයි එතන තියෙන්නේ. එතකොට
කුඩාම RNA වර්ගය තමයි දරුවනේ tRNA නැත්තම් සංක්‍රාමී RNA. ඒ අණුවත් මම ඇඳලා පෙන්නුවා පුඩු තුනක් සහිත රේඛීය ව්‍යුහයක් තියෙන්නේ. මෙතන ප්‍රතිකෝඩෝණය තියෙනවා. ප්‍රතිකෝඩෝණයට හරියටම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඇමයිනෝ අම්ල සම්බන්ධ වෙන බැඳෙන ස්ථානයේ තියෙනවා. එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී කෝඩෝන අණුපිළිවෙලට ගැලපෙන ඇමයිනෝ අම්ල සම්බන්ධ කරගෙන ඒවා රයිබෝසෝමයේ වෙත ගෙන එන්නේ tRNA. එහෙනම් අපිට 9 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරපු නිසා දැන් 10 වෙනි ප්‍රශ්නෙට යමු වෙන්න පුළුවන්. විභේදන බලය යනු කුමක්ද? ඊටාම හොඳයි. ඊටාම හොඳ අර්ථ දැක්වීමක් අපිට කතා කරන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. ගොඩක් දරුවන් විභාගෙදී අසාර්ථක වෙන ප්‍රශ්නයක් තමයි මේ විභේදන බලය කියන එක. දරුවනේ විභේදන බලය කියලා කියන්නේ එකිනෙකට සමීපව ඇති ලක්ෂ දෙකක් වෙන්කර හඳුනා ගැනීම සඳහා ඒ ලක්ෂ දෙක අතර තියෙන්න ඕන අවම දුරක් තියෙනවා. හරි? එකිනෙකට සමීප ලක්ෂ දෙකක් වෙන්කර හඳුනා ගැනීම සඳහා ඒ ලක්ෂ දෙක අතර තියෙනවා අවම පරතරයක්, අවම දුරක්. අනේ දුරට ඒ අවම දුරට අවම පරතරයට තමයි විභේදන බලය කියලා කියන්නේ. එකිනෙකින් වෙන් වූ ලක්ෂ දෙකක් ලෙස හඳුනාගත හැකි එම ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුර. ඒක තමයි ලියවෙන්නේ. එකිනෙකින් වෙන් වූ ලක්ෂ්‍ය දෙකක් ලෙස හඳුනාගත හැකි එම ලක්ෂ්‍ය දෙක අතර ඇති අවම දුර නැත්නම් අවම පරතරය, ඒකට තමයි විභේදන බලය කියන්නේ. එකිනෙකින් වෙන් වූ ලක්ෂ දෙකක් ලෙස හඳුනාගත හැකි, එකිනෙකින් වෙන් වූ ලක්ෂ දෙකක් ලෙස හඳුනාගත හැකි එම ලක්ෂ දෙක අතර තියෙන අවම දුරට තමයි නැත්නම් අවම පරතරයට තමයි අපි කියන්නේ විභේදන බලය කියලා. විභේදන බලය. දරුවනේ විභේදන බලය කියන්නේ ප්‍රතිබිම්බයේ පැහැදිලි බව පිළිබඳ මිනුම් දණ්ඩක්. විභේදන බලය කියන්නේ ප්‍රතිබිම්බයේ පැහැදිලි බව පිළිබඳ මිනුම් දණ්ඩක්. ඒකත් මම අමතර කාරණාවක් විදිහට ලියන්නම්. විභේදන බලය ප්‍රතිබිම්බයේ පැහැදිලි බව පිළිබඳ මිනුමකි. ඒ වගේම විභේදන බලය ගැන තව දේවල් කීපයක් දැනගන්න තියෙනවා. එකක් තමයි මේ විභේදන බලය සහ තරංග ආයාමය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒක ගැනත් දැනගන්න ඕනේ. විභේදන බලය තරංග ආයාමයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඒ වගේම මෙන්න මේ දත්ත ටික ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. මිනිස් ඇසේ විභේදන බලය කොච්චරද කියන එක. දරුවනේ මිනිස් ඇසේ විභේදන බලය කොච්චරයිද? 0.1 මිලිමීටර්. 0.1 මිලිමීටර් තමයි මිනිස් ඇසේ විභේදන බලය. එතකොට සංයුක්තාලෝක අන්වික්ෂයක ගත්තොත් සංයුක්තාලෝක අන්වික්ෂයක විභේදන බලය අපිට දක්වන්න පුළුවන් 0.2 මයික්‍රෝමීටර්. ඒ වගේම ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයක ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයක විභේදන බලය කොච්චරයිද? 0.2 නැනෝමීටර්. මෙන්න මේ අගයන් ගැනත් ඔබ මතක තබා ගන්නට අවශ්‍යයි. විභාගෙදී ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ අනුව විභේදන බලයේ අර්ථ දක්වන්නේ කොහොමද? එකිනෙකින් වෙන් වූ ලක්ෂ දෙකක් ලෙස
හඳුනාගත හැකි එම ලක්ෂ අතර තිබිය යුතු අවම දුර අවම පරතරය තමයි විභේදන බලය කියලා කියන්නේ. ඒ අනුව අපි 10 වන ප්‍රශ්නය සාකච්ඡා කළ අවසන්. දැන් අපිට පුළුවන් 11 වෙනි ප්‍රශ්නය සඳහා යන්න. අපි 11 වෙනි ප්‍රශ්නේ බලමු. සෛල සංධි යනු මොනවාද? දැන් සෛල සංධි ගැන අපි සාකච්ඡා කරන්නේ සත්ව සෛල වලට අදාළව. සෛල සංධි කියලා කියන්නේ යාබද සත්ව සෛලවල සෛල පටල නැත්තම් ප්ලාස්ම පටල සම්බන්ධ කරන ව්‍යුහ. ඒ විදිහට කෙටියෙන් කියන්න පුළුවන්. යාබද සත්ව සෛලවල සෛල ප්ලාස්මයේ මේ ප්ලාස්ම පටල සම්බන්ධ කරන ව්‍යුහ. යාබද සත්ව සෛලවල ප්ලාස්ම පටල නැත්තම් සෛල පටල සම්බන්ධ කරන ව්‍යුහ තමයි සෛල සංධි කියලා කියන්නේ. අපි එක්සෙල් එක ලියමු. යාබද සත්ව සෛලවල ප්ලාස්ම පටල එහෙම නැත්නම් සෛල පටල සම්බන්ධ කරන ව්‍යුහ. ඒවට තමයි සෛල සංධි කියන්නේ. සෛල සංධි. දැන් මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ සෛල සංධිවල පොදු කාර්යයක් තියෙනවා. ඒ තමයි සෛලවල අභ්‍යන්තර රසායනික පරිසරය සම්බන්ධීකරණය කිරීම තමයි ඇත්තටම සෛල සංධිවල මූලික කාර්ය වෙන්නේ. අභ්‍යන්තර රසායනික පරිසරය සම්බන්ධ කරන එක. ඒක මම අමතර කාරණා ටිකක් විදිහට ලියනවා. සෛල සංධිවල මූලික කෘත්‍ය තමයි මොකද්ද? යාබද සත්ව සෛලවල අභ්‍යන්තර රසායනික පරිසරය සම්බන්ධ කිරීම. යාබද සත්ව සෛලවල අභ්‍යන්තර රසායනික පරිසරය සම්බන්ධ කිරීම තමයි සෛල සංධිවල මූලිකම කෘත්‍ය වෙන්නේ, මූලිකම කාර්ය වෙන්නේ. ඒ වගේම දරුවනේ සෛල සංධි වර්ග 3ක් තියෙනවා. ඔබට මතක නම් අපි බලමු සෛල සංධි වර්ග 3යි. මොනවද? තද සංධි, ඒ වගේම ඩෙස්මසෝම හෙවත් නැංගුරම් සංධි, ඒ වගේම හිදැස් සංධි, මේවටම sannivedana සංධි කියලාත් කියනවා. sannivedana සංධි. ඉතින් දරුවනේ මේ සෛල සංධි පිළිබඳව තවත් ගැඹුරින් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා විවිධ ප්‍රශ්න යටතේ. මූලික දේවල් තමයි මම මේ මතක් කළේ. සෛල සංධි කියන්නේ මොනවටද? යාබද සත්ව සෛලවල ප්ලාස්ම පටල එහෙම නැත්නම් සෛල පටල සම්බන්ධ කරන ව්‍යුහ තමයි සෛල සංධි කියලා කියන්නේ. ඒතර සෛල සංධි වල මූලික කාර්යය තමයි යාබද සත්ව සෛලවල අභ්‍යන්තර රසායනික පරිසර සම්බන්ධ කිරීම. ඒ වගේම සෛල සංධි වර්ග 3ක් තියෙනවා. තද සංධි, ඩෙස්මසෝම හෙවත් නැංගුරම් සංධි සහ හිදැස් සංධි. ඒවට කියනවා sannivedana සංධි කියලා. එහෙනම් අපිට 12 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. බහිස්සෛලික පූරකයේ හමුවන සුලභතම ග්ලයිකෝප්‍රෝටීනය කුමක්ද කියලා අහනවා. දරුවනේ මේ බහිස්සෛලික පූරකය ගත්තම මේකේ ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන්නේ ග්ලයිකෝප්‍රෝටීන, ඒ වගේම සෛල වලින් ස්‍රාවය කරන වෙනත් කාබෝහයිඩ්‍රේට් අණු, ප්‍රෝටියෝග්ලයිකෑන් වගේ දේවල්. ග්ලයිකෝප්‍රෝටීන වශයෙන් ප්‍රධාන වශයෙන්ම මුණ ගැහෙන්නේ සුලභතම ග්ලයිකෝප්‍රෝටීනය තමයි කොලෙජන්. ඉතින් අපි අහන්නේ මේ පිළිබඳව කොලෙජන් කියන පිළිතුර ලිවීම ප්‍රමාණවත්. බයිසෛලික පූරකයේ හමුවන සුලභතම ග්ලයිකෝප්‍රෝටීනය කුමක්ද? ඒ තමයි කොලෙජන්. එහෙනම් මම 13 වෙනි ප්‍රශ්නය සඳහා යොමු වෙනවා. 13 වෙනි ප්‍රශ්නේ බලමු. සෛල බිත්තියෙන් ඉටුවන කෘත්‍යයන් 5ක් ලියන්න. සෛල බිත්තියෙන් ඉටුවන කෘත්‍යයන් 5ක් ලියන්න. දරුවා මම මේ ප්‍රශ්නෙට අදාළව කෘත්‍යයන් 5ක් නෙමෙයි
කෘත්‍යයන් 7ක් තියෙනවා 7ම ඔබට කියලා දෙනවා. 7ම මම මගේ පිළිතුරුව ලියනවා. නමුත් විභාගෙදී ඔබෙන් 5යි නම් අහන්නේ. ඒ 5 පමණක් ලිවීම හොඳටම ප්‍රමාණවත්. ඔබෙන් අහන්නේ විභාගෙදී කරුණු 3යි නම් 3ක් ලිවීම ප්‍රමාණවත්. මෙතනදී මේ ප්‍රශ්නයේදී කෘත්‍යයන් 5ක් අහලා ඒකට මම 7ක්ම ලියන්නේ මගෙන් මේ ඉගෙන ගන්න දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා. මොකද සියල්ලම දැනගෙන විභාගයට ගියාම ඔබට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. විභාගයට යනකොට අනුමාන ප්‍රශ්න පිළිබඳව ඉතා තදබල විශ්වාසයක් තියාගෙන විභාගයට යන්න එපා දරුවෝ. මොකද එවැනි අනුමාන ප්‍රශ්න ඔබට විභාගෙදී ඇත්තටම ලැබුණ නැත්තම් ඔබ මානසිකව ලොකු කඩාවැටීමකට ලක් වෙනවා විභාග ශාලාවේදී. එතකොට ඒ ගැටලුවත් එක්ක ඔබට බලාපොරොත්තු වූ තරම් හොඳින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න අවස්ථාව නොලැබී යන්න පුළුවන්. ඒ නිසා පොඩි පොඩි කොටස් තැනින් තැන බලාගෙන යනවට වඩා සෑම විෂය කොටසකම සියලුම කරුණු ඊටම හොඳින් දැනගෙන අවබෝධ කරගෙන මතකයේ තබාගෙන විභාගයට යන එක තමයි බුද්ධිමත් ළමයින්ගේ ලක්ෂණය. ඒ නිසා සෛල බිත්තියෙන් නිටුවන කෘත්‍යයන් මම 7ම කියලා දෙනවා. හැබැයි අහන්නේ ප්‍රශ්නෙට 5යි නම් ඒ 5 ලිවීම හොඳටම ප්‍රමාණවත්. මම 7ම ලියනවා. අපි බලමු එහෙමනම් සෛල බිත්තියෙන් නිටුවන කෘත්‍යයන් මොනවද කියලා. අංක 1 සෛල බිත්තිය කියන්නේ දරුවනේ ශාක සෛලවල, දිලීරවල, බැක්ටීරියා සෛලවල බොහෝ වෙලාවට බාහිරින්ම තියෙන ව්‍යුහය, පිටතින්ම තියෙන ව්‍යුහය. දැන් පිටතින්ම තියෙන ව්‍යුහයකින් හැම වෙලාවෙම කරන්නේ ඊට ඇතුළතින් තියෙන ව්‍යුහයන් වලට ආරක්ෂාව ලබා දෙනවා. ඒතර අපිට කෙලින්ම කියන්න පුළුවන් සෛල බිත්තියෙන් ඉටුවන පළවෙනිම කෘත්‍යය තමයි ආරක්ෂාව සහ සන්ධාරණය ලබා දෙනවා. ආරක්ෂාව සහ සන්ධාරණය ලබා දීම තමයි සෛල බිත්තියෙන් ඉටුවන පළවෙනිම කෘත්‍යය. හරි. මම ඒක ලියනවා. ආරක්ෂාව සහ සන්ධාරණය. ඔන්න සෛල බිත්තියෙන් ඉටුවන පළවෙනි කෘත්‍යය තමයි ආරක්ෂාව හා සන්ධාරණය ලබා දෙනවා. දෙවෙනි කෘත්‍යය. දරුවනේ ප්‍රාථමික සෛල බිත්තිය පූර්ණ පාරගම්‍යයි. ඒ නිසා ඕනම ද්‍රව්‍යයකට මේ ප්‍රාථමික සෛල බිත්තිය හරහා ඇතුල් වීමට අවකාශය තියෙනවා. එතකොට ප්‍රාථමික සෛල බිත්තිය හරහා ජලය ඇතුල් වෙනකොට සෛලයට සෛලය ක්‍රමක්‍රමයෙන් ජලයෙන් පිරෙනකොට සෛලය ක්‍රමක්‍රමයෙන් ප්‍රසාරණය වෙනවා. ජලය එකතු වෙන්න. මේ தත්ත්වය අපි හඳුන්වන්නේ සෛලය ශුන්‍යතාවයට පත් වෙනවා කියලා. එතකොට ශුන්‍යතාවයට පත්වීමට ඉඩ ලබා දෙන්නේ සෛල බිත්තියෙන් ජලාණු වලට සෛල ඇතුළට එන්න ඉඩ දෙන නිසා. ඒ අනුව සෛලයකට ජලය ඇතුළු වීමේදී සෛලේ ශුන්‍යතාවය වැඩි වීමට සෛල බිත්තිය උදව් කරනවා. ඒක තමයි අපිට ලියන්න පුළුවන් දෙවෙනි කෘත්‍ය විදිහට. සෛලයට ජලය ඇතුළු වීමේදී ශුන්‍යතාව වැඩි වීමට ඉඩ ලබා දේ. ඉඩ ලබා දීම. තුන්වෙනි කාරණාව. දැන් මෙහෙම ශුන්‍යතාවයට ඉඩ ලබා දෙනවා කියලා කිව්වට දරුවනේ අධික ලෙස ජලය එකතු වුණොත් මේ සෛලය කොයි වෙලාවක හරි පුපුරලා යන්න පුළුවන්. නමුත් අපි ශාක සෛලවල එහෙම සෛල එකපාරට පුපුරලා යනවා දකින්නේ නැහැ. එහෙම ගස් දිහා බලන් හිටපුවාම ශාක සෛල පරීක්ෂා කරනකොට පුපුරලා යනවා දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව සෛල බිත්තියෙන් ඒ ලබා දෙන වැදගත් ප්‍රයෝජනය. මොකද්ද? ශුන්‍යතාවයේ වැඩිවීමේදී සෛල පුපුරා යාම වළක්වනවා. ශුන්‍යතාවය වැඩි වෙන්න ඉඩ දෙනවා. නමුත් ඒක උපරිමාගයකට වැඩි වුණාට පස්සේ තවදුරටත් ශුන්‍යතාවයේ වැඩිවීමට ඉඩ දෙන්නේ නැහැ. වැඩි වුණොත් සෛල පුපුරලා යන්න පුළුවන්. එහෙනම් සෛල පුපුරලා යන එක වළක්වනවා. පිපිරී යාම වළක්වනවා. එhmenan අපිට කියන්න පුළුවන් ශුන්‍යතාවයේ වැඩිවීමේදී සෛල පුපුරා යාම වළක්වනවා. ශුන්‍යතාවයේ වැඩිවීමේදී සෛල පුපුරා යාම වළක්වයි. සෛල පුපුරා යාම වළක්වනවා. හතරවෙනි කාරණාව. දරුවනේ සෛල බිත්තිය මගින් සෛලේ වර්ධනය පාලනය කිරීම සහ සීමා කිරීම සිදු කරනවා. සෛලේ වර්ධනය පාලනය සහ සීමා කිරීම සිදු කරන්නේත් සෛල බිත්තිය මගින්. අපිට ලියන්න පුළුවන් එක. සෛලේ වර්ධනය පාලනය හා
සීමා කිරීම සිදු කරයි. සෛලයේ වර්ධනය පාලනය හා සීමා කිරීම සිදු කරනවා. පස්වෙනි කෘත්‍යය. දරුවනේ ශාක සෛල තුලින් ජලය පරිවහනය වන ප්‍රධාන පත තුනක් නැත්නම් මාර්ග තුනක් ඔබට ශාකයේ පාඩමේදී අපි උගන්වනවා. මොනවද මේ මාර්ග තුන? ඒ තමයි ඇපෝප්ලාස්ට මාර්ගය, සිම්ප්ලාස්ට මාර්ගය, ඒ වගේම පටල හරහා සම්ප්‍රේෂණ පතය. මේ මාර්ග තුන තමයි මේ ශාකයක් තුලින් ජලය ගමන් ගන්නා මාර්ග තුන. මේන් එක් මාර්ගයක් තමයි මේ ඇපෝප්ලාස්ට මාර්ගය. ඇපෝප්ලාස්ට මාර්ගය අර්ථ දක්වන්නේ කොහොමද? ඇපෝප්ලාස්ට මාර්ගය කියලා අදහස් කරන්නේ සෛල බිත්ති, සෛලාන්තර අවකාශ, මියගිය ශෛලම වාහිනී වාහකාභවල කුහර මෙවැනි ස්ථාන වලින් ජලය ගමන් කරනවා නම් ඒ මාර්ගයට තමයි ඇපෝප්ලාස්ට මාර්ගය කියන්නේ. සෛල බිත්ති, සෛලාන්තර අවකාශ නැත්නම් අන්තර්සෛලීය අවකාශ සහ මියගිය ශෛලම වාහිනී වාහකාභවල කුහර තුලින් ජලය ගමන් ගන්නා මාර්ගය ඒ පතේ තමයි ඇපෝප්ලාස්ට මාර්ගය වෙන්නේ. යනු ඇපෝප්ලාස්ට මාර්ගයේ සංඝටකයක් විදිහට සෛල බිත්ති ක්‍රියා කරනවා. මොකද ඇපෝප්ලාස්ට මාර්ගයේ සංඝටක තුනක් තියෙනවා. සෛල බිත්ති, අන්තර්සෛලීය අවකාශ, ඒ වගේම අර මියගිය ශෛලම වාහිනී වාහකාභවල කුහර. ඒතර එක කොටසක් තමයි සෛල බිත්ති. එහෙනම් සෛල බිත්තිය ඇපෝප්ලාස්ට මාර්ගයේ සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. පස්වෙනි කෘත්‍යය එක. ඇපෝප්ලාස්ට මාර්ගයේ ඇපෝප්ලාස්ට මාර්ගයේ සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. ඇපෝප්ලාස්ට මාර්ගයේ සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. 6 වෙනි කෘත්‍යය. දැන් අහන ප්‍රශ්නයට අදාළව කෘත්‍යයන් පහම සම්පූර්ණ කරලා තියෙනවා. දැන් අමතරව තව කෘත්‍යයන් දෙකක් අපි කතා කරනවා. ඒ තමයි ශාක සෛලවල දරුවනේ හැඩය පවත්වාගෙන යාමට දායක වෙනවා. නැත්නම් ශාක සෛලවල හැඩය යාමනය කරන්න දායක වෙනවා. හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. මොකද සෛල බිත්ති තමයි පිටතින් මින් නිසා ගොඩක් ශක්තිමත් ව්‍යුහයක්. ඒ නිසා සත්ව සෛලවලට හැඩය පාලනය කරන්න ව්‍යුහයක් නැති වුණාට ශාක සෛලවල හැඩය පවත්වාගෙන යන්න දායක වෙන්නේ සෛල බිත්තියම තමයි. අපිට ඒක 6 වෙනි කාරණාවට එකතු කරන්න පුළුවන්. ශාක සෛලවල හැඩය පවත්වා ගැනීම. ශාක සෛලවල හැඩය පවත්වා ගැනීමටත් සෛල බිත්තිය දායක වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ශාක සෛල වල විශේෂම ශාකවල මේ සෛල බිත්තිය පවතින නිසා විශේෂයෙන්ම ලැබෙන සන්ධාරණ ශක්තියත් එක්ක ගුරුත්වාකර්ෂණයට එරෙහිව ශාකයේ ඍජුව දරා සිටීමට මේ සෛල බිත්තිය ලොකු උපකාරීත්වයක් සපයනවා. ගුරුත්වාකර්ෂණයට එරෙහිව ශාකයේ ඍජුව දරා සිටීම සඳහා සෛල බිත්තිය වැදගත් වෙනවා. ඉතින් එහෙමනම් අපිට ඒකත් ලියන්න පුළුවන්. 7 වෙනි කරුණ 7 වෙනි කෘත්‍ය ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව ශාකය ඍජුව දරා සිටීම. ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව ශාකය ඍජුව දරා සිටීමටත් සෛල බිත්තිය දායක වෙනවා. මොකද සෛල බිත්තියේ පවතින සන්ධාරක ශක්තිය නිසා. ඒ අනුව දරුවනේ සෛල බිත්තියෙන් ඉටුවන කෘත්‍යයන් 5ක් තියෙනවා. අපි 7ක් සාකච්ඡා කළා. අපි 7 මතක් කරමු. මාත් එක්ක පාඩම් කරන්න දරුවෝ ආරක්ෂාව සහ සන්ධාරණය ලබා දෙනවා. සෛලයට ජලය ඇතුළු වීමේදී ශුණ්‍යතාවයේ වැඩිවීමට දායක වෙනවා. ශුණ්‍යතාවයේ වැඩිවීමේදී සෛලය පුපුරා යාම වළක්වනවා. ඒ වගේම සෛලයේ වර්ධනය පාලනය කිරීම සහ සීමා කිරීම සිදු කරනවා. 5 වෙනි කාරණාව තමයි ඇපෝප්ලාස්ට මාර්ගයේ සංඝටකයක් විදිහට ක්‍රියා කරනවා. 6 වෙනි කාරණාව ශාක සෛලවල හැඩය පවත්වා ගැනීමට දායක වෙනවා. 7 වෙනි කාරණාව තමයි ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව ශාකය ඍජුව දරා සිටීමට දායක වෙනවා. ශාකය ඍජුව දරා සිටීමට උපකාරී වෙනවා. ඒ අනුව මේ කෘත්‍යයන් 7ම ඔබ හොඳින් දැනගත යුතුයි දරුවෝ. හොඳට මේ කරුණු 7 පාඩම් කරලා තියාගන්න ඕනේ. මොකද කරුණු 5ක් ඇහුවට 7ම දැනගත්තොත් විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්නවලදී
ඒ වගේම රචනාවක් එහෙම නැත්නම් කෙටි සටහන් ප්‍රශ්න ලියනකොට නම් මේ සියලුම කරුණු ඔබට වැදගත් වෙනවා. ඒ අනුව සෛල බිත්තියෙන් ඉටුවන කෘත්‍යයන් පිළිබඳව අපි සාකච්ඡා කළා අවසන්. අපි ඊළඟට 14 වෙනි ප්‍රශ්නෙට යමු. බලමු 14 වෙනි ප්‍රශ්نين මොනවද අහන්නේ කියලා. 14 වෙනි ප්‍රශ්නය. දරුවනේ සෛල විභාජන ක්‍රියාවලියේදී අපිට මුණ ගැහෙන විශේෂ කරුණු ඇසුරෙන් නිර්මාණය කරපු ප්‍රශ්නයක්. පිරික්සුම් ස්ථාන යනු මොනවාද? පිරික්සුම් ස්ථාන. දැන් සෛල විභාජන ක්‍රියාවලියේදී ඉදිරි කලාවලට ගමන් කිරීමට සෛලයක් සූදානම් බව සහතික කරන්න සෛල චක්‍රය පාලනය කරන ස්ථාන කීපයක් තියෙනවා. අනේ ස්ථාන වලට කියන්නේ පිරික්සුම් ස්ථාන. ආයිත් මම කියන්නම් හොඳට තේරුම් ගන්න. සෛල විභාජන ක්‍රියාවලියේදී ඉදිරි කලාවලට යෑම සඳහා සෛලයේ සූදානම් බව සහතික කිරීමට සෛල චක්‍රය පාලනය කරන ස්ථාන කීපයක් තියෙනවා. ඇත්තටම දරුවනේ මේ ස්ථාන වෙන්නේ G1, G2 සහ M කියන කලාවන්. ඒව තමයි මේ ස්ථාන. අන්න එවැනි ස්ථාන වලට කියන්නේ පිරික්සුම් ස්ථාන කියලා. අපි ඉස්සෙල්ලා මේකට පිළිතුර ලියලා තව දේවල් ගණනාවක් තියෙනවා ඔබට මම කියලා දෙන්නම්. හරි බලන්න. සෛල විභාජනයේදී ඉදිරි කලාවන් වලට ගමන් කිරීම සඳහා සෛලයේ සූදානම් බව සහතික කිරීමට සෛල චක්‍රය පාලනය කරන ස්ථාන ඒවට තමයි පිරික්සුම් ස්ථාන කියලා කියන්නේ. සෛල විභාජනයේදී ඉදිරි කලාවන් වලට ගමන් කිරීමට සෛලයේ සූදානම් බව සහතික කිරීමට සෛල චක්‍රය පාලනය කරන ස්ථාන ඉන්නවා. එවැනි ස්ථාන වලට තමයි කියන්නේ දරුවනේ පිරික්සුම් ස්ථාන කියලා. දැන් පිරික්සුම් ස්ථාන විදිහට ප්‍රධාන වශයෙන්ම G1, G2 සහ M කලාවන් ක්‍රියාත්මක වෙනවා. එතකොට බොහෝ වෙලාවට G1 කලාවේදී සෛල චක්‍රය ඉදිරියටත් පවත්වාගෙන යාමට සෛලයේ සූදානම් කියන්න සංඥා නිකුත් වෙනවා. දැන් G1 කලාවේදී සංඥාවක් නිකුත් වුණොත් ඇතරම ඉතිරි පිරික්සුම් ස්ථාන අවශ්‍ය වෙන්නේ නැහැ. සෛලය සියලුම විභාජන අවදි පසු කරගෙන සෛලයේ විභාජන ක්‍රියාවලියට යොමු වෙනවා. G1 ස්ථානයේදී සංඥාව ලැබුණොත් හොඳටම ප්‍රමාණවත්. එතකොට එතන G1 වලදී සංඥාව ලැබුණොත් G1, S, G2 සහ M කියන කලාවන් සියල්ලම පසු කරගෙන යනවා. දැන් යම් හේකින් G1 අවස්ථාවේදී G1 කලාවේදී G1 පිරික්සුම් ස්ථානයේදී ඉදිරියට ගමන් කිරීමට සූදානම් බව සහතික කරන සංඥාවක් නිකුත් උනේ නැත්නම් මොකද කරන්නේ? අන්න එතකොට සාමාන්‍ය සෛල විභාජන ක්‍රියාවලියෙන් මිදිලා මේ සෛලය වෙනත් විභාජනයේ නොවන අවධියකට පත් වෙනවා. එතකොට ඒ අවධිය තුල තමයි සෛලයේ මරණය දක්වාම ගත කරන්නට වෙන්නේ. ඒ අවධිය අපි හඳුන්වන්නේ විභාජනයේ නොවන G0 අවධිය කියලා. G0 අවධිය. එතකොට දේහයේ තියෙන බොහෝමයක් සෛල, මානව දේහයේ තියෙන බොහෝමයක් සෛල මේ G0 අවධිය පසු වෙනවා. ඉතින් හොඳම උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් පේශි සෛල, හරි, අස්ථි මේවා අපිට ගන්න පුළුවන් G0 වල ඉන්න සෛල විදිහට. ඒ වගේම ස්නායු, නියුරෝන කියන්නේ අපි. නියුරෝනත් එහෙම තමයි. හරි. එතකොට දරුවනේ පිරික්සුම් ස්ථාන 3ක් තියෙන බව අපි කතා කරා. මෙන්න මේ කරුණු ගැනත් ඔබ අවධානය යොමු කරන්න ඕනේ. සෛල විභාජන ක්‍රියාවලියේදී G1 පිරික්සුම් ස්ථානයේදී සෛල චක්‍රයේ
ඉදිරියට යාමට සංඥා නිකුත් වූ විට S G2 හා M අවදි පසු කරමින් සෛලය විභාජන ක්‍රියාවලිය සම්පූර්ණ කරනවා. විභාජන ක්‍රියාවලිය සම්පූර්ණ කරනවා. මේ කරුණ ඉතාම වැදගත්. සෛල විභාජන ක්‍රියාවලියේදී G1 පිරික්සුම් ස්ථානයේදී සෛල චක්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය සංඥා නිකුත් වුනහම S G2 සහ M අවදි පසු කරමින් සෛල විභාජන ක්‍රියාවලිය සම්පූර්ණ කරගන්නවා. සංඥා නිකුත් නොවුනොත් මොකද වෙන්නේ? සංඥා නිකුත් නොවේ නම් සෛල විභාජනයක් සිදු නොවන G0 කලාවට සෛලය ඇතුළු වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නියුරෝන හා පේශි සෛල G0 අවදියේ පසුවේ. G0 අවදියේ පසුවෙන ප්‍රධානම සෛල තමයි නියුරෝන, පේශි, අස්ථි වගේ සෛල. ඒවා G0 අවදියේ තමයි පසු වෙන්නේ. ඉතින් මම පිරික්සුම් ස්ථාන කියන ප්‍රශ්නයට අදාළව මුළුමනින්ම මේ සිද්ධාන්තමය කාරණා ටික ඔබට සාකච්ඡා කළා. මොකද ඉදිරියේදී ප්‍රශ්නවලදීත් අපිට මෙවැනි සිද්ධාන්තමය කරුණු වලට අදාළ ප්‍රශ්න ලැබෙනවා. එතනිත් ඔබට නැවත මම මේ ප්‍රශ්න පුනරීක්ෂණය කරනවා. එහෙනම් මට කියන්න දරුවනේ පිරික්සුම් ස්ථාන කියන්නේ මොනවටද? පිරික්සුම් ස්ථාන කියලා අදහස් කරන්නේ සෛල විභාජනයේදී ඉදිරි කලාවලට යාම සඳහා සෛලයේ සූදානම් බව සහතික කිරීමට සෛල චක්‍රයේ පාලනය කරන ස්ථාන කීපයක් පවතිනවා. ඒවා පවතින්නේ G1, ඒ වගේම G2 සහ M කියන අවදිවල. ඒ ස්ථානවලට අපි කියන්නේ පිරික්සුම් ස්ථාන. එතකොට විශේෂයෙන්ම සෛල විභාජන ක්‍රියාවලියේදී G1 අවදියේදී ඒ කියන්නේ G1 පිරික්සුම් ස්ථානයේදී සෛල චක්‍රයේ ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සංඥා නිකුත් වුණොත් අනෙකුත් අවදි සියල්ලම පසු කරමින් සෛල විභාජන ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා. එහෙම සංඥාවක් G1 වලදී නිකුත් උනේ නැත්නම් මේ සෛලය තවදුරටත් විභාජනය නොවන අවධියකට ගමන් කරනවා. ඒක අපි G0 කියලා කලාවක් විදිහටයි සලකන්නේ. ඒ G0 කලාව අත්විඳින ප්‍රධානම සෛල තමයි නියුරෝන සහ පේශි සෛල. නියුරෝන සහ පේශි සෛල. එහෙමනම් අපිට දැන් 14 වෙනි ප්‍රශ්නයෙන් දීර්ඝ පිළිතුරක් සාකච්ඡා කරපු නිසා 15 වෙනි ප්‍රශ්නෙට ගමන් කරන්න පුළුවන්. අපි යමු. විභාජන ප්‍රශ්නයක්ම තමයි. තර්කුවට අයත් ව්‍යුහ මොනවද? දරුවනේ මොකද්ද මේ තර්කුව කියන්නේ? මේ බලන්න. තර්කුවක් නිර්මාණය වෙන්න දායක වෙනවා කේන්ද්‍රිකා යුගලක්. නැත්නම් අපි මේකට කියනවා කේන්ද්‍ර දේහයක්. ඒ වගේම මේ කේන්ද්‍ර දේහෙන් ඉදිරියට ඇති වෙනවා ටිකක් දිගින් වැඩි ශුද්‍ර නාලිකා. ඒවට කියන්නේ තර්කු ශුද්‍ර නාලිකා කියලා. තර්කු ශුද්‍ර නාලිකා. ඒ වගේම මේ පිටුපසටත් ඇති වෙනවා කෙටි ප්‍රසර වගයක්. මේවට කියන්නේ තුරු ශුද්‍ර නාලිකා නැත්නම් තුරුව කියලා පොදුවේ කියනවා. තුරුව කියන්නේ මේ සමස්තයටම තුරුව. ඒ වගේම දැන් මේ තියෙන්නේ කේන්ද්‍ර දේහ. කේන්ද්‍ර දේහ. කේන්ද්‍රිකා යුගලක් නැත්නම් කේන්ද්‍ර දේහයක්. දැන් මේ සම්පූර්ණ කොටසටම තමයි දරුවනේ අපි කියන්නේ මොකක් කියලාද? තර්කුව කියන්නේ මේ සම්පූර්ණ කොටසට. තර්කුව. විභාජන තර්කුව කියනවා වඩාත් හොඳයි. විභාජන තර්කුව කියන්නේ මේ සම්පූර්ණ කොටසට. එහෙමනම් දැන් මට කියන්න මේ විභාජන තර්කුවට අයත් වෙන ව්‍යුහ මොනවද කියලා? ව්‍යුහ තමයි කේන්ද්‍රිකා යුගල එහෙම නැත්නම් කේන්ද්‍ර දේහය. ඒ වගේම තර්කු ශුද්‍ර නාලිකා.
අවසාන වශයෙන් තුරුව. මේ කොටස් තුන එකතුවට තමයි තර්කුව කියලා කියන්නේ. කේන්ද්‍රිකා යුගල නැත්තම් කේන්ද්‍ර දේහය, ඒ වගේම තර්කු ශුද්‍ර නාලිකා සහ තුරුව නැත්තම් තුරු තන්තු තර්කුවට අයිති ව්‍යුහ විදිහට අපිට සලකන්න පුළුවන්. එhmenan මම 16 වෙනි ප්‍රශ්නෙට දැන් යමු වෙනවා. හොඳ ප්‍රශ්නයක්. ශක්ති සම්බන්ධතා ඇසුරෙන් තමයි ඉදිරිපත් උනේ. ATP සතු ශක්තිය පරිණාමණය වන ශක්ති ප්‍රභේද මොනවද? මේ ATP වල තියෙන ශක්තිය වෙනත් ශක්ති ප්‍රභේද බවට පරිණාමණය වීමක් ජීවින්ගේ සෛල තුලදී සිද්ධ වෙනවා. ATP සතු ශක්තිය පරිණාමණය වීමක් සිද්ධ වෙනවා විවිධ ශක්ති ප්‍රභේද බවට. අපෙන් අහනවා එවැනි ශක්ති ප්‍රභේද කීපයක්. මෙතනදී අඩුම තරමේ අපි ශක්ති ප්‍රභේද 5ක් ගැනවත් ලියන්න ඕනේ මෙසේ පරිණාමණය වන ශක්ති ප්‍රභේද 5ක් ගැන. දැන් උදාහරණයක් වශයෙන් මේ ATP සතු ශක්තිය තාපයේ බවට පත් වෙනවා. නැත්නම් තාප ශක්තිය බවට පත් වෙනවා. තාප ශක්තිය බවට පත් වෙනවා. ඒක එකක්. ඒ වගේම දරුවනේ මේ ATP සතු ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත් කරන්න පුළුවන්. යාන්ත්‍රික ශක්තිය බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම ATP සතු ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිණාමණය කරන්න පුළුවන්. විද්‍යුත් ශක්තිය බවට පරිණාමණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ATP සතු ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කරන්න පුළුවන්. ආලෝක ශක්තිය. අවසාන වශයෙන් ATP සතු ශක්තිය රසායනික ශක්තිය බවට පත් කරන්නත් පුළුවන්. රසායනික ශක්තිය බවට පරිණාමණය කරන්නත් පුළුවන්. දැන් මෙතනින් පිළිතුර අවසන් කිරීමට මට අදහසක් නැහැ දරුවෝ. තව කරුණු කීපයක් ඔබට මම කියලා දෙන්න කැමතියි. මීට අදාළව අපි මේ කතා කරන කරුණු වලට අදාළව ඔබේ සම්පත් පොතේ විශේෂයෙන්ම තියෙනවා මේ පරිණාමණය වන ශක්තියින් සඳහා උදාහරණත්. මම පොඩ්ඩක් ඒ කරුණු ටිකත් ඔබට මතක් කරන්නම්. දැන් මේ තියෙන්නේ ATP සතු ශක්තිය. දැන් අපි මේ වගේ සටහනකට යමු. ATP සතු ශක්තිය පරිවර්තනය වෙනවා තාප ශක්තිය බවට. මේ අවස්ථා ටික මම ඔබට පෙන්නන්නේ තාප ශක්තිය බවට. ඒ වගේම මේක පරිණාමණය වෙනවා යාන්ත්‍රික ශක්තිය බවට. යාන්ත්‍රික ශක්තිය. ඒ වගේම ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. ඒ වගේම රසායනික ශක්තිය බවට පත් වෙනවා. මේ සඳහා උදාහරණ අවස්ථා කීපයක් මම ලියන්න කැමතියි. දැන් තාප ශක්තිය බවට ATP සතු ශක්තිය පත්වීම නිසා දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාමට ඒක දායක වෙනවා. නිසා දේහ උෂ්ණත්ව යාමනයට දායක වෙනවා. ATP සතු ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය වෙන නිසා පේශි සංකෝචනයට දායක වෙනවා. පේශි සංකෝචනයට. පේශි සංකෝචනයට දායක වේ. දැන් ATP සතු ශක්තිය රසායනික ශක්තිය බවට පත් වුනහම විවිධ ද්‍රව්‍ය සංශ්ලේෂණයට යොදා ගන්න පුළුවන්. විවිධ ද්‍රව්‍ය සංශ්ලේෂණය. එවැගේම මේ ATP සතු ශක්තිය ආලෝක ශක්තිය බවට පත් වුනොත්
විශේෂයෙන්ම අර කණාමැදිලියගේ ආලෝකයේ නිපදවීමේ හැකියාව ලැබෙන්නේ ATP ශක්තිය භාවිතා කරලා. මේ අවස්ථාව අපි හඳුන්වනවා ජෛව සංදීප්තතාවය කියලා. ජෛව සංදීප්තිය සඳහා විද්‍යුත් ශක්තිය බවට ATP ශක්තිය පරිවර්තනය වෙනවා. ඒ නිසා ස්නායු ආවේග සම්ප්‍රේෂණයට මේක දායක වෙනවා. ස්නායු ආවේග නැත්නම් විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණයට දායක වෙනවා. එතකොට මේ ප්‍රශ්නය ඇසුරෙන් දරුවනේ ඊට අදාළ සෛද්ධාන්තික කරුණු රාශියක් මම ඔබට ඉදිරිපත් කරනවා. මොකද මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ අරමුණ වන්නේ ප්‍රශ්නයට නිකම්ම පිළිතුර කියලා ඊළඟ ප්‍රශ්නයට මාරු වෙන එක නෙමෙයි. ඒ ප්‍රශ්නයකට අදාළව මූලික સિદ્ધාන්ත සියල්ල ඔබට මතක් කරන එක. මොකද විභාගයක් ලංවන අවස්ථාවකදී දරුවන්ට මෙවැනි අලුත්ම ප්‍රශ්න 5000ක් වගේ ඉතා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීමේදී සමස්ත විෂය නිර්දේශයේම සියලුම කරුණු පාහේ දරුවනේ මම සාකච්ඡා කරනවා. ඒ නිසා මාත් එක්ක මේ ප්‍රශ්න 5000 වැඩපිළිවෙලට එකතු වෙන සෑම දරුවෙක්ටම ඉතාම කෙටි කාලයක් තුල මුළු විෂය නිර්දේශයේම කරුණු ආවරණය කරගන්න පුළුවන්. ඉතාම අඩු කාලයක් තුලදී මේ කරුණු සියල්ලම ආවරණය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ නිසා එක ප්‍රශ්නයකදී මේ ප්‍රශ්නයට පිළිතුර පමණක් සාකච්ඡා කරලා ඊළඟ ප්‍රශ්නයට යනවට වඩා යම් ප්‍රශ්නයකට අදාළව ඒ ප්‍රශ්නයේ නිර්මාණය වුණු විෂය කොටසෙන් ඊට අදාළ සියලුම සෛද්ධාන්තික સિદ્ધාන්ත මේ කරුණු සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. හරි. එහෙමනම් අපි 17 වෙනි ප්‍රශ්නෙට යමු වෙමු. ඔන්න එන්සයිම් වලට සම්බන්ධව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. එන්සයිම් වලට සම්බන්ධව ප්‍රශ්නයක්. සහ සාධක. දරුවනේ සමහර එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන එන්සයිමයට සම්බන්ධ වන ප්‍රෝටීන නොවන කාණ්ඩ. මේ සම්බන්ධ වන ප්‍රෝටීන නොවන කාණ්ඩ දරුවනේ ලිහිල්ව සම්බන්ධ වෙන්නත් පුළුවන්, තදින් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ ගැනත් සලකා බලලා අපි පිළිතුර ගොඩනගමු. මේ බලන්න. ඇතැම් එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන එන්සයිමයට ලිහිල්ව හෝ තදින් බැඳෙන ප්‍රෝටීන නොවන සංඝටක. ප්‍රෝටීන නොවන සංඝටක. ඇතැම් එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන එන්සයිමයට ලිහිල්ව හෝ තදින් සම්බන්ධ වන බැඳෙන ප්‍රෝටීන නොවන සංඝටක වලට තමයි දරුවනේ අපි සහසාධක කියලා කියන්නේ. ප්‍රෝටීන නොවන සංඝටක වලට සහසාධක කියනවා. සහසාධක සම්බන්ධ වීම අනුව ආකාර දෙකකට අපිට බෙදන්න පුළුවන්. සහසාධක සම්බන්ධ වන ආකාරය අනුව වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දරුවනේ සමහර සහසාධක එන්සයිමයට තදින් සම්බන්ධ වෙනවා. සමහර සහසාධක එන්සයිමයට තදින් බැඳෙනවා. මතක තියාගන්න තදින් බැඳෙන බැඳීම් ගොඩක් වෙලාවට ස්ථීරයි. පහසුවෙන් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා තදින් බැඳෙනවා, ස්ථීරව පවතිනවා. හැබැයි සමහර සහසාධක එන්සයිමයට తాවකාලිකව
ලිහිල්ව බැඳෙනවා. ඉතින් ඒක ඇත්තනේ. ලිහිල්ව බැඳෙනවා කියන්නෙම කොයි අවස්ථාවක හරි ගැලවිලා ඉවත් වෙන්න පුළුවන්. එහෙමනම් ඒ බැඳීම తాවකාලික බැඳීමක් විදිහට අපිට සලකන්න වෙන්නේ. ඒ වගේම සහසාධක වර්ග දෙකක් තියෙනවා. මොනවද? රසායනික සංයුතිය සලකලා කාබනික සහසාධක සහ අකාබනික සහසාධක කියලා වර්ග දෙකක් තියෙනවා. දැන් මේ කාබනික සහසාධක වලටම තමයි සහ එන්සයිම කියලා කියන්නේ. සහ එන්සයිම. මේකට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් FAD, NAD, බයෝටින් වැනි විටමින් වල ව්‍යුත්පන්න. විටමින් වල ව්‍යුත්පන්න ගන්න පුළුවන්. දැන් අකාබනික සහසාධක කියලා අදහස් කරන්නේ අයන වර්ග. කොප ධන 2 අයනය, යකඩ ධන 2 අයනය, ඒ වගේම සිංක් ධන 2 අයනය. මේ තමයි අකාබනික සහසාධක. දැන් ඊටම පොඩි ප්‍රශ්නයක් වුණාට ඊට සම්බන්ධව සියලුම සෛද්ධාන්තික කරුණු, සිද්ධාන්ත කරුණු මම සාකච්ඡා කළා. බලන්න ප්‍රශ්නෙට එන්න දරුවෝ. සහසාධක යනු මොනවාද? දරුවනේ සහසාධක කියලා අදහස් කරන්නේ ඇතැම් එන්සයිම වල උත්ප්‍රේරණ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන එන්සයිමයට ලිහිල්ව හෝ තදින් සම්බන්ධ වන ප්‍රෝටීන නොවන සංඝටක. මේක ඉතා වැදගත්. කිසිම සහසාධකයක් ප්‍රෝටීනමය ස්වභාවයක් දරන්නේ නැහැ. එකදු සහසාධකයක්වත් ප්‍රෝටීනමය ස්වභාවයක් ස්වරූපයක් දරන්නේ නැහැ. ප්‍රෝටීන නොවන වෙන යන යම් යම් සංඝටක තමයි කාබනික වේවා අකාබනික වේවා ප්‍රෝටීන නොවන සංඝටක තමයි සහසාධකයකට සම්බන්ධ වෙන්නේ. එමනම් 17 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කළ නිසා අපිට 18 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙන්න පුළුවන්. ප්‍රභා පද්ධතියක් යනු කුමක්ද? දරුවනේ ඊටාම සරල ප්‍රශ්නයක්. අමාරු නෑ. හැබැයි ප්‍රභා සංශ්ලේෂණයේ කොටස් මම දැකලා තියෙනවා. ගොඩක් වෙලාවට විභාගවලදී විභාග අපේක්ෂිත දුවදරුවන් නිතරම අපහසුතාවයට ලක් වෙනවා මේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී. පොදු දුර්වලතාවයක්. රටේම දකින්න ලැබෙන දුර්වලතාවයක් මෙවැනි පාඩම් වල ප්‍රශ්න වලට සිසු දරුවන් දක්වන මේ දුර්වල පිළිතුරු ලිවීමේ ස්වභාවය. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි මීට සම්බන්ධ මේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමට සම්බන්ධ සියලුම විෂය කරුණු ආවරණය වන ලෙස සකස් කරලා තියෙන බහුවර්ණ ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න, ඒ වගේම රචනා ප්‍රශ්න, කෙටි සටහන් ප්‍රශ්න මෙවැනි ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සපයලා හොඳින් පුරුදු පුහුණු වෙන එක. ඉතින් ඒකට හොඳම විසඳුම මේ ප්‍රශ්න 5000 සාකච්ඡා කිරීමේ ප්‍රශ්න පත්‍ර මාලාවේදී ඔබට ලැබෙනවා. අපි සමාන ප්‍රශ්න විවිධාකාර ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරමින් ඔබට මේ දැනුම අවබෝධය ලබා දෙන්නට සූදානම්. එhmenan ප්‍රභා පද්ධතියක් කියන්නේ කුමක්ද? දරුවනේ ප්‍රභා පද්ධතියක් කියලා අදහස් කරන්නේ ක්ලෝරොෆිල් අණු, වෙනත් ප්‍රභා සංශ්ලේෂී වර්ණක අණු සහ විවිධ ප්‍රෝටීන අණු වලින් සමන්විත සංකීර්ණයක්. මේ සංකීර්ණ පවතින්නේ හරිත ලවයේ පංජර කණිකාවල තෛලකොයිඩ පටල මත. ඒ දේත් කියන්න ඕනේ. එතකොට ඒකට තමයි ප්‍රභා පද්ධතියක් කියලා කියන්නේ. අපි පිළිතුර ගොඩනගමු මුලින්ම. ක්ලෝරොෆිල් අණු වෙනත් ප්‍රභා වර්ණක අණු හා ප්‍රෝටීන අණු වලින් සමන්විත පංජර කණිකාවල තෛලකොයිඩ පටල මත පිහිටන සංකීර්ණ ඒවට තමයි ප්‍රභා පද්ධති කියන්නේ. ප්‍රභා පද්ධති වල මොනවද දකින්න ලැබෙන්නේ? ක්ලෝරොෆිල් අණු, වෙනත් ප්‍රභා වර්ණක, ඒ වගේම ප්‍රෝටීන. මේ වගේ අණු වලින් සමන්විත පංජර කණිකාවල තෛලකොයිඩ පටල මත පිහිටන සංකීර්ණ තමයි දරුණේ ප්‍රභා පද්ධතියක් කියලා කියන්නේ.
දැන් ප්‍රභා පද්ධති අපි ෆොටෝ සිස්ටම් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනවා. මේවා වර්ග දෙකක් තියෙනවා. PS1 අපි කියනවා ප්‍රභා පද්ධති 1 සහ PS2 ඒ කියන්නේ ප්‍රභා පද්ධති 2. ප්‍රභා පද්ධති 1 සහ ප්‍රභා පද්ධති 2 ලෙස ආකාර දෙකක් දකින්න ලැබෙනවා. දැන් අපිට ප්‍රභා පද්ධතියක් දරුවනේ මෙන්න මේ විදිහට නිරූපණය කරන්නත් පුළුවන් නේ. මතකනේ අපි ආලෝක ප්‍රතික්‍රියාව ගැන කතා කරද්දි මේ විදිහට අඳිනවා. මේ තියෙන්නේ. දැන් මේකේ මේ ලොකු කොටුව ඒකෙන් අපි නිරූපණය කරන්නේ ආලෝක ඵල රැස් කරන මධ්‍යස්ථානයේනේ. ආලෝක ඵල එකතු කරන මධ්‍යස්ථානය. එතකොට මේ පොඩි කොටුව ඒක තමයි ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. හරි. එතකොට ඒකෙත් දකින්න ලැබෙනවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක්. ඒ වගේම ඊට පහළින් ඉන්නවා විශේෂ ක්ලෝරොෆිල් A අණු. මේක P680 වුණොත් මේ ප්‍රභා පද්ධති අංක 2. මේක P700 වුණොත් ප්‍රභා පද්ධති අංක 1. ඒතර අනිකුත් ප්‍රභා වර්ණක අතිරේක ප්‍රභා වර්ණක මේ ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය තුල තමයි අපිට දකින්න ලැබෙන්නේ. මෙන්න මේ කාරණා තමයි ප්‍රභා පද්ධතියක් ගැන කියන්නට තියෙන්නේ. එhmenan 19 වෙනි ප්‍රශ්නෙට යමු. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම සිදුවන ස්ථානය කුමක්ද? දරුවනේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම මම ඇඳලා පෙන්නන්නම් ප්‍රභා පද්ධති ගැනත් කතා කරපු නිසා. දැන් පිළිතුර හරිම සරලයි. දරුවනේ මේ තමයි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා. ඒ ප්‍රතිග්‍රාහක සංයෝගය තමයි මේ ඉන්නේ. මෙතන ඉන්නවා ක්ලෝරොෆිල් A අණු යුගලක්. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමට සම්බන්ධ වෙන ප්‍රභා පද්ධතිය තමයි PS1. ප්‍රභා පද්ධතිය අංක 1. ඒ නිසා මෙතන දකින්න ලැබෙන්නේ P700 කියන විශේෂ ක්ලෝරොෆිල් A අණු යුගලය. P700 කියලා හඳුන්වන ක්ලෝරොෆිල් A අණු යුගලය. ඒ වගේම අතිරේක ප්‍රභා වර්ණක ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණය තුල අපිට දකින්න ලැබෙනවා. මෙන්න මේ වගේ. දැන් මොකද්ද වෙන්නේ? ආලෝකයේ ෆෝටෝන ශක්තිය අවශෝෂණය කර ගන්නවා ආලෝක ඵල ලබා ගන්නා සංකීර්ණයේ ඉන්න අතිරේක ප්‍රභා වර්ණක අණු. ඒවා අණු ශ්‍රේණියක් ඔස්සේ යොමු කරනවා. යොමු කරලා අවසානයේදී ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉන්න P700 කියලා හඳුන්වන විශේෂ ක්ලෝරොෆිල් A අණු යුගලයට මේ ශක්තිය ලබා දෙනවා. එතකොට මේ ක්ලෝරොෆිල් A අණු මොකද වෙන්නේ? මේවා අධිකව උත්තේජනය වෙලා අපි කිව්වේ උද්දීපනයකට ලක් වෙනවා. උද්දීපනයට ලක් වෙලා අධිශක්ති ඉලෙක්ට්‍රෝන මුදා හරිනවා. අධිශක්ති ඉලෙක්ට්‍රෝන මුදා හරිනවා. මේ ඉලෙක්ට්‍රෝන වහාම ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් ප්‍රතිග්‍රහණය කරගෙන එයා වෙනත් වාහක පද්ධතියක් ඔස්සේ තමයි යවන්නේ. රේඛීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී යවපු වාහක පද්ධතිය ඔස්සේ නෙමෙයි මේ ඉලෙක්ට්‍රෝන යොමු කරන්නේ වෙනත් වාහක පද්ධතියක් ඔස්සේ. අපි දන්නවා ඒ යවන්නේ PQ ඒ වගේම සයිටොක්‍රෝම් සංකීර්ණය සහ අවසානයේදී PC වාහක පද්ධතිය ඔස්සේ තමයි මේ ඉලෙක්ට්‍රෝන යවන්නේ. බලන්න මේ ඉලෙක්ට්‍රෝන යන මාර්ගය. අවසානයේදී PC විසින් ඒ ඉලෙක්ට්‍රෝන P700 ධනාරෝපණය උදාසීන කිරීමට ලබා දෙනවා. PC වාහක පද්ධතිය විසින් P700 ධනාරෝපණය උදාසීන කරන්න මේ ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. ඒතර තමන් පිට කරපු ඉලෙක්ට්‍රෝනමයි නැවත තමන් වෙත ඇවිල්ලා තියෙන්නේ. වෙන කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන නෙමෙයි. තමන්ගෙන් උද්දීපනය වෙලා පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන තමයි තමන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසායි මේක හඳුන්වන්නේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම. දැන් චක්‍රීය ක්‍රියාවලියක් කියන්නේ දරුවෝ පටන් ගත්ත තැනටම ක්‍රියාවලිය අවසානයේදී එනවනම්. ඒතර එහෙම දෙයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. අනික සයිටොක්‍රෝම් පද්ධතිය හරහා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනකොට
වැදගත් සිදුවීමක් සිද්ධ වෙනවනේ. මොකද්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේ අවස්ථාවේදී තමයි දරුවනේ ATP නිපද වෙන්නේ. මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ මොකක් කියලාද? මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ ප්‍රභා පොස්පෝ රයිලීකරණය කියලා. හැබැයි රේඛීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී සිද්ධ වෙන ප්‍රභා ජල විච්ඡේදනයවත් ප්‍රභා ඔක්සිහරණයවත් මේ PS1 පද්ධතිය ආශ්‍රිතව සිද්ධ වන චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමේදී අපිට දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මේක තමයි චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමේ ක්‍රියාවලිය. නමුත් මම තාම 19 වෙනි ප්‍රශ්නෙට පිළිතුර දුන්නේ නැහැනේ. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම සිදුවන ස්ථානය. දරුවනේ මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ගොඩක් දරුවන් දන්නේ නැති විෂය කරුණු තමයි මෙන්න මේ මම සාකච්ඡා කරන්නේ මේ වගේ ප්‍රශ්න තුලින්. දැන් අපි දන්නවා මේ අඳින්නේ තෛලකොයිඩ රාශියක් එක මත පෙළ ගැහිලා තැටියාකාර ව්‍යුහ රාශියක් එක මත පෙළ ගැහිලා හැදෙන පංජර කණිකාවක් නැත්තම් ග්‍රැනාවක්. මේ ඉන්නේ ග්‍රැනා. හරි? මොන ග්‍රැනාවක් කියලා ලියන්නම් මම මෙතනින්. ග්‍රැනා. මෙන්න තව ග්‍රැනාවක් ඉන්නෝ. දැන් ඔබට පේනවා තව ග්‍රැනාවක් ඉන්නවා. දැන් මේ ග්‍රැනා දෙක එකිනෙක සම්බන්ධ වෙනව නේද දරුවෝ? අන්තර් පංජර කණිකා සූස්තර වලින්. අන්තර් පංජර කණිකා සූස්තර වලින් තමයි මේව සම්බන්ධ වෙන්නේ. හරි? එතකොට අපි ඒක ලකුණු කරමු. අන්තර් පංජර කණිකා සූස්තර. අන්තර් පංජර කණිකා සූස්තර වලින් තමයි මේව සම්බන්ධ වෙන්නේ. දැන් අපි දන්නවා PS2 සහ PS1 කියන පද්ධති තෛලකොයිඩ පටල මත දකින්න පුළුවන්. එතකොට මෙතනදී මේ ඉලෙක්ට්‍රෝන ගලා යාම සිද්ධ වෙන්නේ රේඛීයව. මේකට තමයි රේඛීය ඉලෙක්ට්‍රෝන ගැලීමක් කියන්නේ. මේ රේඛීය ගැලීම, ඉලෙක්ට්‍රෝන ගැලීම. මෙතනදිත් ඒක තමයි වෙන්නේ. PS2 PS1 ඉන්නවා 2 ගෙන් 1ට තමයි යන්නේ. රේඛීය ඉලෙක්ට්‍රෝන ගැලීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි දරුවනේ විශේෂත්වය තමයි මේ අන්තර් පංජර කණිකා සූස්තර තියෙනවනේ. මේවල තියෙන්නේ PS1 විතරයි. මේවල දකින්න ලැබෙන්නේ PS1 විතරයි. ඒ නිසා මේවවල සිද්ධ වෙන්නේ මොන ඉලෙක්ට්‍රෝන ගැලීමක්ද බලන්න. එයාගෙන් පිටත් වෙලා නැවත එයාටම එනවා. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමක් තමයි සිද්ධ වෙන්නේ. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමක්. මේවල සිද්ධ වෙන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගැලීම. අන්තර් පංජර කණිකා සූස්තර වල ඉන්න PS1 පද්ධති වලින් වෙන්නේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීමක්. එhmenan ප්‍රශ්නයට පිළිතුර චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගැලීම සිදුවන ස්ථානය කුමක්ද? අන්තර් පංජර කණිකා සූස්තර. අංග සම්පූර්ණ උත්තරේ. මෙවැනි ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍රයට තිබුණොත් පුදුම වෙන්න එපා, කලබල වෙන්න එපා. හරියට බුද්ධිමත්ව තර්කානුකූලව මේ පිළිතුර ගොඩනගන්න පුළුවන්. එhmenan 20 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 20 වෙනි ප්‍රශ්නයට ග්ලූකෝස් ස්වායු ශ්වසනයේ ප්‍රධාන පියවර මොනවද? දරුවනේ ප්‍රධාන පියවර 3යි තියෙන්නේ. ඔබේ දැනගැනීම පිණිස පියවර 3ට අමතරව ඒ පියවර 3 සිදුවන ස්ථාන 3ත් මම ලියනවා. හැබැයි ප්‍රශ්නෙන් අහලා නැහැ. අපි අමතරව මේ ප්‍රධාන ප්‍රශ්නයකට අමතරව අපි සෛද්ධාන්තික කරුණු, සිද්ධාන්තමය කරුණු සාකච්ඡා කරන නිසා, නිකම්ම පිළිතුර විතරක් සාකච්ඡා නොකරන නිසා මම මේ ක්‍රියාවලි සිදුවන ස්ථානත් දක්වන්න කැමතියි. හරි. පළවෙනි සිදුවීම තමයි ග්ලයිකොලිසිය. ග්ලයිකොලිසිය. දෙවැනි සිදුවීම ටිකක් දිගයි. පයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය. පයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය. තුන්වෙනි සිදුවීම තමයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. හෙවත් වෙන වචනකින් කියනවා ඔක්සිකාරක
පොස්පොරයිලීකරණය. ඔක්සිකාරක පොස්පොරයිලීකරණය. මේ අනුපිළිවෙලට තමයි සිද්ධ වෙන්නේ. පළමු ක්‍රියාව 2 3. ඉතින් මේ සිදුවීම් සිද්ධ වෙන ස්ථානත් මම ලකුණු කරන්නම්. ග්ලයිකොලිසිය පළවෙනි සිදුවීම මේක වෙන්නේ සයිටෝසෝලය තුල. සයිලෝප්ලාස්මේ නැත්නම් සයිටෝසෝලය තුල තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දෙවනි සිදුවීම තමයි දරුවෝ පයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය. මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල. මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල. අවසාන සිදුවීම වන මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. එහෙම නැත්නම් ඔක්සිකාරක පොස්පොරයිලීකරණය. මේ සිදුවීම වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටලයේ මියර ආශ්‍රිතව. අංග සම්පූර්ණයෙන් ලියන්න ඕනේ උත්තරේ. නිකම් මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටලය කියලා ලිව්වොත් ප්‍රමාණවත් නැහැ. මයිටොකොන්ඩ්‍රියා අභ්‍යන්තර පටලයේ මියර ආශ්‍රිතව. මියර ආශ්‍රිතව. ඒ අනුව ග්ලූකෝස් වායු ශ්වසනයේ ප්‍රධාන පියවර මොනවද? ග්ලයිකොලිසිය කොතනද වෙන්නේ? සයිටෝසෝලය තුල. දෙවනි පියවර පයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍රය කොතනද වෙන්නේ? මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල. තුන්වෙනි ක්‍රියාවලිය ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ හෙවත් ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කොතනද වෙන්නේ? මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටලයේ මියර ආශ්‍රිතව. මියර ආශ්‍රිතව. එමනම් දරුවනේ ප්‍රශ්න 20ක් අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් 21 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. 21 වන ප්‍රශ්නය. දරුවනේ 21 වන ප්‍රශ්නයේ ජෛවිකත්වයට අදාළව තමයි අපි 3 වන එකකයට යොමු කළේ. ශාකවල ජීවන කාලය සලකලා තියෝපැස්ටස්ගේ වර්ගීකරණය ලියන්න. අපි මේ ගැන 8 වෙනි ප්‍රශ්න පත්‍රයේදීත් යම් කිසි කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කළා. දැන් ශාකවල ජීවන කාලය සලකලා තියෝපැස්ටස්ගේ වර්ගීකරණය ඉදිරිපත් කරොත් ඒක වාර්ෂික ශාක, ද්විවාර්ෂික ශාක, අවසාන වශයෙන් බහුවාර්ෂික ශාක. ඒක වාර්ෂික ශාකයක් කියලා අදහස් කරන්නේ දරුවනේ තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට වසරක් හෝ වසරකට වඩා අඩු කාලයක් ගත කරන ශාක තමයි ඒක වාර්ෂික ශාක. ද්විවාර්ෂික ශාක කියන්නේ තම ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට උපරිම වශයෙන් වසර 2ක් ගතවන ශාක. බහුවාර්ෂික ශාක කියන්නේ තමන්ගේ ජීවන චක්‍රයක් සම්පූර්ණ කර ගැනීමට වසර 2කට වඩා වැඩි කාලයක් ගතවන ශාක තමයි බහුවාර්ෂික ශාක කියලා අදහස් කරන්නේ. එතකොට මේ තියෝපැස්ටස් කියන්නේ ඇරිස්ටෝටල්ගේ හොඳම ශිෂ්‍යයෙක්. තියෝපැස්ටස් විශේෂයෙන්ම ශාක පිළිබඳ වර්ගීකරණයන් ඉදිරිපත් කළේ. 8 වෙනි ප්‍රශ්න පත්‍රයට අපිත් එක්ක යම්කිසි දරුවෙක් එකතු නොවුණා නම් ඔබට දැනගන්න පුළුවන් 8 වෙනි ප්‍රශ්න පත්‍රයේදීත් අපි තියෝපැස්ටස් ගැන කතා කළා. 8 වෙනි ප්‍රශ්න පත්‍රයේදී අපි කිව්ව දේ තමයි තියෝපැස්ටස් ශාකවල දේහ විලාසය සලකලා වර්ගීකරණයක් කරා වෘක්ෂ, පඳුරු, පැලෑටි කියලා. දැන් 9 වන ප්‍රශ්න පත්‍රය තුලදී අපිට මුණ ගැහෙනවා ශාකවල ජීවන කාලය සලකලත් තියෝපැස්ටස් වර්ගීකරණයක් කළා ඒක වාර්ෂික, ද්විවාර්ෂික සහ බහුවාර්ෂික ශාක කියලා. එහෙමනම් 22 වන ප්‍රශ්නයට අපි යොමු වෙමු. සෛල සංවිධාන ආකාර දෙකක් ඇති බව හඳුනා ගැනීමට පාදක වෙච්ච සිදුවීම මොකක්ද? දැන් සෛල සංවිධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානය, අනෙක ශූන්‍යෂ්ටික සෛල සංවිධානය. මෙහෙම දෙකක් තියෙනවා කියලා විද්‍යාඥයින් අනාවරණය කර ගැනීමට පාදක වෙච්ච වැදගත්ම සිදුවීම තමයි දරුවනේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය සොයා ගැනීම. මොකද ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය සොයා ගැනීමත් සමග තමයි ශුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශාල කරුණු ප්‍රමාණයක් විද්‍යාඥයින්ට අනාවරණය කරගන්න ලැබුණේ. ඒ අනුව සෛල සංවිධාන ආකාර දෙකක් ඇති බව හඳුනා ගැනීමට පාදක වෙච්ච සිදුවීම තමයි ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය සොයා ගැනීම. නැත්නම් නිපදවීම. ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය සොයා ගැනීම. ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය සොයා ගැනීම තමයි මේකට පාදක වෙච්ච වැදගත් සිදුවීම. 23 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. හොඳ ප්‍රශ්නයක්. දරුවනේ වර්තමාන වර්ගීකරණ පද්ධති සඳහා පාදක වෙන්නේ අණුක ජීව විද්‍යාව.
ඒ අනුක ජීව විද්‍යාවේ යම් යම් තොරතුරු මත පදනම්ව තමයි ස්වභාවික වර්ගීකරණයන් වර්තමානයේ වන විට සකස් කරන්නේ. මොනවද මේ අනුක ජීව විද්‍යාත්මක තොරතුරු? ප්‍රධාන තොරතුරු පහක් තියෙනවා. පිළිතුරට ලිවීමටත් රූල් පහක් වෙන් කරලා තියෙන නිසා ඔබෙන් මම මේ කරුණු පහම අනුක ජීව විද්‍යාත්මක තොරතුරු පහම බලාපොරොත්තු වෙනවා. අගයක් කියලා නැහැනේ. එකක්ද දෙකක්ද තුනක්ද ලියන්න ඕනේ කියලා. එහෙමනම් මතකයිනේ. සියල්ලම ලියන්න ඕනේ. පළවෙනි එක තමයි වැදගත් ජානවල DNA භස්ම අණුපිළිවෙල. දැන් මේක අපි සාකච්ඡා කරද්දී විශේෂයෙන් බොහෝමයක් දරුවන් මගෙන් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ වැදගත් ජාන කියන්නේ? ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන සමහර ජාන අවැදගත්ද? වැදගත්කමකට නැති ඒවා තියනවද? මොකද්ද මෙතන තියෙන දේ? දරුවනේ ජීවය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ක්‍රියාවලි තියෙනවනේ. එතකොට එවැනි අත්‍යවශ්‍ය ක්‍රියාවලි පාලනය කරන ජාන තියෙනවා සමහරක්. අන්න එවැනි ජාන වලට අපිට කියන්න පුළුවන් වැදගත් ජාන කියලා. ඒ හැරෙන්න ශරීරයේ තියෙන ජාන වැදගත් නැහැ. කට්ටියක් වැදගත්, එක කොටසක් වැදගත්, අනිත් කොටස වැදගත් නැහැ කියන එක නෙමෙයි මෙතන අදහස. වැරදිට තේරුම් ගන්න එපා. මෙතන අදහස තමයි ජීවය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍යම වැදගත්ම විවිධ ක්‍රියාවලි තියෙනවනේ. එවැනි ක්‍රියාවලි පාලනය කරන්න ඉන්න ජාන වලට අපිට කියන්න පුළුවන් කෙලින්ම වැදගත් ජාන කියලා. ඒ වැදගත් ජාන වල DNA භස්ම අණුපිළිවෙල සසඳනවා මේ වර්ගීකරණ ක්‍රියාවලි වලදී. හරි. එහෙනම් පළවෙනි කාරණාව තමයි වැදගත් ජානවල DNA භස්ම අණුපිළිවෙල. වැදගත් ජානවල DNA භස්ම අණුපිළිවෙල. එතයි පළවෙනි තොරතුර. අනුක ජීව විද්‍යාත්මක තොරතුර. දෙවෙනි එක මයිටොකොන්ඩ්‍රියා සහ හරිත ලවවල DNA භස්ම අණුපිළිවෙල. දැන් අපි දන්නවා මයිටොකොන්ඩ්‍රියා සහ හරිත ලවවල තියෙනවා චක්‍රීය DNA. ඒ වායේ භස්ම අණුපිළිවෙල වල තමයි මේ පරීක්ෂා කරන්නේ. මයිටොකොන්ඩ්‍රියා සහ හරිත ලවවල DNA භස්ම අණුපිළිවෙල. මයිටොකොන්ඩ්‍රියා හා හරිත ලවවල DNA භස්ම අණුපිළිවෙල. තුන්වෙනි කරුණ. දරුවනේ හොඳින් මතක තියාගන්න මේක. දැන් රයිබෝසෝමීය RNA නැත්නම් rRNA. ඒ rRNA එකේ තියෙන භස්ම අණුපිළිවෙල. ඒකත් වැදගත් අනුක ජීව විද්‍යාත්මක තොරතුරක් මේ වර්ගීකරණ ක්‍රියාවලිය සඳහා. රයිබෝසෝමීය RNA වල තියෙන භස්ම අණුපිළිවෙල. රයිබෝසෝමීය RNA වරහන් ඇතුලේ rRNA භස්ම අණුපිළිවෙල. ඊළඟට දරුවනේ සුලභ ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල. දැන් මෙතරත් ප්‍රෝටීන ගත්තම දේහය තුල පවතින ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වයින් සමහර ප්‍රෝටීන අනෙක් ප්‍රෝටීන වලට වඩා බහුලතාවයෙන් වැඩි, සංඛ්‍යාත්මකව වැඩිපුර ඉන්නවා. අන්න එවැනි ප්‍රෝටීන අපි කියනවා සුලභ ප්‍රෝටීන නැත්නම් බහුල ප්‍රෝටීන. එහෙම ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල පරීක්ෂා කරනවා. සුලභ ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල. ඊළඟ වැදගත් තොරතුරු. සුලභ ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල. සුලභ ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල. පස්වෙනි කාරණාව. දරුවනේ පස්වෙනි තොරතුර තමයි සෛලීය සංඝටකවල අණුක ව්‍යුහය. දැන් සෛලීය සංඝටක කියන්නේ සෛලවල තියෙන එක එක සංයෝග සංඝටක. ඒ සංඝටක නිර්මාණය වන විවිධ සංයෝග, කාබනික සංයෝග. ඒ සංයෝගවල තියෙන මූලික තැනුම් මේකක. ඒ සංයෝගවල හැදිලා තියෙන සංඝටක මූලද්‍රව්‍ය. ඒ සංයෝග එකිනෙක සම්බන්ධ වෙලා තියෙන තැනුම් මේකක එකිනෙක බැඳිලා තියෙන විවිධ බන්ධන වර්ග. මේවා පිළිබඳ පරීක්ෂා කරනවට තමයි අපි කියන්නේ සෛලීය සංඝටකවල අණුක ව්‍යුහය පරීක්ෂා කරනවා කියලා. එහෙමනම් පස්වෙනි වැදගත් තොරතුර තමයි සෛලීය සංඝටකවල
අනුක ව්‍යුහය. එමනම් දරුවනේ වර්තමාන වර්ගීකරණ පද්ධතිය සඳහා පාදක වෙලා තියෙන අනුක ජීව විද්‍යාත්මක තොරතුරු පහක් තියෙනවා. වැදගත් ජානවල DNA භෂ්ම අණුපිළිවෙල, මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලව්වල DNA භෂ්ම අණුපිළිවෙල, රයිබෝසෝමී RNA නැත්නම් rRNA වල භෂ්ම අණුපිළිවෙල, සුලභ නැත්නම් බහුල ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අණුපිළිවෙල, ඒ වගේම සෛලීය සංඝටකවල අණුක ව්‍යුහය. මෙන්න මේ කරුණු තමයි වර්තමාන වර්ගීකරණ පද්ධති සඳහා යොදා ගන්නා භාවිතා කරන අණුක ජීව විද්‍යාත්මක තොරතුරු වෙන්නේ. එහෙමනම් දරුවනේ අපි 24 වෙනි ප්‍රශ්නට යමු. අධිරාජධානි වල සිට විශේෂය දක්වා තාක්ෂෝන දූරාවලිය සකස් කරන්න. දරුවනේ එතකොට ඉහළම ඉන්නේ අධිරාජධානි, පහළින්ම ඉන්නේ විශේෂය. හරි. මෙන්න මේ විදිහට අපි ලියන්නේ. අධිරාජධානිය, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, විශේෂය. මේ තමයි අධිරාජධානි වල සිට විශේෂය දක්වා තාක්ෂෝන දූරාවලිය. මෙතන විශේෂත්වයක් තියෙනවානේ. ඒ තමයි විශේෂයේ ඉඳලා අධිරාජධානිය දක්වා ගමන් කරනකොට වැඩි වන ලක්ෂණය මොකද්ද? ජීවීන් සංඛ්‍යාව තමයි වැඩි වන ලක්ෂණය. ජීවීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම අධිරාජධානි වල සිට විශේෂය දක්වා පහළට ගමන් කරනකොට වැඩි වෙන ලක්ෂණය මොකද්ද? ජීවීන් සතු පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩි වෙනවා. ජීවීන් සතු පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩි වෙනවා. මේ තමයි අධිරාජධානි වල සිට විශේෂය දක්වා තාක්ෂෝන දූරාවලිය. අපි 25 වෙනි ප්‍රශ්නෙට එහෙමනම් අවධානය යොමු කරමු. 25 වෙනි ප්‍රශ්නය. දරුවනේ විද්‍යාත්මක නාමකරණයක් අවශ්‍ය වෙන්න හේතු මොනවද? හේතු තමයි මොකද විශේෂයෙන්ම මීට කලින් කැරොලස් ලිනේයස් විසින් මේ ද්විපද නාමකරණය කියන විද්‍යාත්මක නාමකරණ ඉදිරිපත් කරන්න කලින් මිනිසුන් විසින් ජීවීන් සඳහා භාවිතා කළේ සාමාන්‍ය නම්. සාමාන්‍ය නම් භාවිතා කිරීමේදී ඒ ජීවියගේ සත්‍ය ස්වરૂපය අනාවරණය වෙන්නේ නැහැ. ඒක එක දුර්වලතාවයක්. හැබැයි විද්‍යාත්මක නාමයකදී ඒ தત્ත්වය මගහැරලා තියෙනවා. ඒ නිසා එක හේතුවක් තමයි සාමාන්‍ය නම් භාවිතයේදී ජීවියාගේ සත්‍ය ස්වરૂපය අනාවරණය නොවේ. ඒක එකක්. ඒ වගේම එකම ජීවියාව විවිධ රටවල් වලදී විවිධ භාෂාවලින් හඳුන්වද්දී ඒක හඳුනා ගැනීමට දුෂ්කරයි. ඒ භාෂාව දන්න කෙනෙක් විතරයි දන්නේ. ඒකත් එක හේතුවක්. ඒ වගේම එකම රටේදී වුණත් විවිධ භාෂාවලින් හඳුන්වනකොට නැත්තම් එකම භාෂාවෙන් පවා වෙනස් නම් වලින් හඳුන්වනකොට ජීවීන් අඳුනා ගන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් ඒකත් බලපෑවා විද්‍යාත්මක නාමකරණයක් හඳුනා ගන්න. හඳුන්වා දෙන්න. එතකොට දෙවෙනි හේතුව තමයි විවිධ රටවල් වලදී විවිධ භාෂාවලින් ජීවීන් හැඳින්වීමේදී නිවැරදිව හඳුනා ගැනීමට දුෂ්කර වීම, ඒ වගේම එකම භාෂාවෙන් විවිධ නම් වලින් එකම ජීවියෙකු නම් කිරීමේදී එම ජීවියාව හඳුනාගත
නොහැකිවීම හඳුනාගත නොහැකිවීම එතවයි මූලිකම හේතු. එමනම් විද්‍යාත්මක නාමකරණයක් අවශ්‍ය වීමට හේතු තමයි අපි මේ ලිව්වේ. සාමාන්‍ය නාමයක් භාවිතයේදී ජීවියාගේ සත්‍ය ස්වරූපය අනාවරණය වෙන්නේ නැහැ. ඒ වගේම විවිධ රටවල්වලදී විවිධ භාෂාවලින් එකම ජීවියාව හඳුන්වන්න ගියොත් නාමකරණය කරන්න ගියොත් ඒ ජීවියව හඳුනා ගැනීමේදී දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. එකම භාෂාවෙන් පවා විවිධ පදවලින් විවිධ නම් වලින් එකම ජීවියෙකු නම් කරනකොටත් ඒ ජීවියා හඳුනා ගැනීම දුෂ්කරයි. ඒ නිසයි ලෝකයේම පිළිගන්න ජාත්‍යන්තරව පිළිගන්න එක පොදු නාමයක් විද්‍යාත්මක නාමයක් ජීවීන්ට යොදන්නට තීරණය වුණේ. ඉතින් ඒ පිළිබඳව මේ නාමකරණය ඉදිරිපත් කළේ විද්‍යාත්මක නාමකරණය හඳුන්වා දුන්නේ අපි කලින් ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කළ පරිදි කැරොලස් ලිනියස් විසින්. එහෙමනම් දරුවනේ අපි මේ වන විට ප්‍රශ්න 25ක් 9 වන ප්‍රශ්න පත්‍රය තුල සාකච්ඡා කළ අවසන්. මේ සෑම ප්‍රශ්නයක්ම ඔබට ඊටම ගැඹුරින්ම මම සවිස්තරාත්මකව පැහැදිලි කළා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ඒ කියන්නේ 26 වන ප්‍රශ්නයේ සිට 50 වන ප්‍රශ්නය දක්වා ඔබට තවත් අලුත්ම කොටසක් ලෙස දැක ගන්නට ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. එhmenan ඒ ප්‍රශ්න සාකච්ඡාව සමග ඔබට මීළඟට එකතු වන්නට පුළුවන්. එතෙක් ඔබට සුබ දවසක්.